දේවල් දැන් මම දන්නවා ඇත්තටම ඔන්ලයින් ක්ලාස් කරනකොට අපි ක්ලාස් එකේ ඉන්නවා වගේ නෑ අපිට එහෙම කරන්න අමාරුයි. හරිද? ඕගොල්ලොත් එහෙමයි. ඒ තරම්ම උපරිම ඵලදායීතාව ලැබෙනවද කියන මම දන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් ඒක ඒ විදිහටම කරගන්න උත්සාහ ගන්න. දැන් මම ක්ලාස් එකේදී වගේ මට ඔයගොල්ලන් ඩේටා කපාගෙන එනකොට කියවි ඉන්න බෑ. ක්ලාස් එකේ නම් ඉතින් ඔයගොල්ලන්ට මම කතාවක් දෙකක් කියන්න පුළුවන්. මොන හරි නේද නිදිමතකට මොන හරි කියන්න පුළුවන්. මොකද මට පේනවනේ ඔයගොල්ලන්ට නිදිමතයි කියලා. දැන් මෙතනදී ඔයගොල්ලන්ට මට එහෙම පේන්නේත් නැහැ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝගේ පැත්තෙන් අර ක්ලාස් එකේ ඉන්නවට වඩා දෙයක් ඔන්ලයින් ක්ලාස් වලදී කරෙන්න ඕනේ. අන්න ඒකින්ද විකරුණේ ඉන්න එපා කාලේ කකා. මං ගිය සතියේත් කිව්වා ඔයගොල්ලන්ට දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ O level result ආවට පස්සේ ක්ලාසස් යන්න. වෙනදට නම් ඕක හරි කියලා කියන්න පුළුවන්. අපිත් කොහොමත් මේ ක්ලාසස් පටන් ගන්නෙ ගිය අවුරුද්දෙත් කලින් අවුරුද්දට මම කලින් පටන් ගත්තා. නැත්තම් අපි සාමාන්‍යයෙන් එක්සෑම් රිසල්ට් ආවට පස්සේ තමයි ක්ලාස් පටන් ගන්නෙ. නමුත් මේ පාර කලින් පටන් ගත්තේ අපිට එහෙම පටන් අරගෙන කවර් කරන්න කාලෙ මදි. ඕගොල්ලන්ගේ O level රිසල්ට් එන්න පරක්කු වුණාට අවුරුදු දෙකක් යද්දි ඒගොල්ලන්ට අමතක වෙනවා ඕගොල්ලන්ට O level වල ඕම ප්‍රශ්නයක් ආවා කියලා. හරිද? ඒගොල්ලෝ A level ඒගොල්ලෝ කියන්නේ රජය. රජයේ A level සාමාන්‍ය වෙලාවටම කරනවා. හරිද? ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට තමයි ඒකේ වෙන අවාසිය සිද්ධ වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තවත් කල්මරමට ඉන්න එපා. යාළුවන්ටත් කියන්න මම කියන්නේ මගේ ක්ලාස් එකට එන්න නෙමෙයි. ඕගොල්ලෝ තෝරගන්න මොකක් හරි සබ්ජෙක්ට් එකක් තෝරගන්න එක මාරු කරොත් නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මොකක් හරි සබ්ජෙක්ට් එකක ඕගොල්ලෝ ඉන්නවනේ ගෙදර ඔහේ ඉන්නේ නැතුව. ඉතින් ඒකින්ද දැන් හිතන්නකෝ ඕගොල්ලෝ බයෝ කරන්න වෙලා මැත්ස් කරන්න ගියාට අනිත් පැත්ත නම් අපි හිතමුකෝ බයෝ කරන්න වෙලා මැත්ස් කරන්න ගියා කියලා. ඒත් එක සබ්ජෙක්ට් එකයිනේ ඕගොල්ලන්ට වෙනස් වෙන්නේ. ඉතින් ඒ හින්දා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ ඇත්තටම. ගෙවල් වල නිකන් ඉන්න එපා එක්සෑම් රිසල්ට් එනකන් කියලා. දැන් ළමයි එහෙම ඉන්නේ නැහැ. මුළු ලංකාවෙම ළමයි වැඩ කරන්න ගන්නකොට ඕගොල්ලෝ විතරක් එහෙම ඉන්න එපා. හරිද? ඉතින් ඔයගොල්ලන්ගේ යාළුවෝ ඔයගොල්ලෝ එකතු කරගන්න ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කරගෙන යනකොට මම ඔයගොල්ලන්ට පළවෙනි දවසේ සිලබස් එක සාකච්ඡා කරා කොච්චර ලොකු සිලබස් එකක් තියෙනවද කියලා. ඉතින් මම ගිය සතියේ වගේ මට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාන්න හිතාගෙන හිටියා මේ ඔයගොල්ලන්ට කැම්පස් කොහොමද බයෝ කරලා යන්න පුළුවන් සහ ඔයගොල්ලෝ මේ කාලෙදී මේ ඔයගොල්ලෝ මොනවාද සිලබස් එකේ තියන්නේ A level bio syllabus එකේ biology syllabus එකේ සහ bio කරලා මොනවටද යන්න පුළුවන් සහ ඔයගොල්ලෝ කොයි අවස්ථාවේද කොයි විදිහටද වැඩ කරනවා. මම මේ සතිය අනිවාර්යෙන් මේ වීඩියෝ එක දානවා. ඔයගොල්ලන්ට පුළුවන් YouTube එක subscribe කරලා තියාගන්න. මම ක්ලාස් එක ඉවරලා දාන link එක. එතකොට ආවම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ වැඩි ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ කියලා මම හිතනවා. එහෙම කරන්නත් එපා. ඔය අවශ්‍ය දේවල් වලට විතරක් ඒවා පාවිච්චි කරන්න. ඉතින් ඒකින්ද මම මේ කියන්නේ පටන් ගත්ත නැති කට්ටියට වැඩ පටන් ගන්නත් භාගයට පටන් ගත්ත කට්ටියට හොඳට පටන් ගන්න. හරිද? ඕගොල්ලෝ දැන් A level class එකේ කියලා හිතාගෙන වැඩ පටන් ගන්න. දෙපැත්තට ඉන්න එපා මම මොනවද කරන්නේ? අරව කරනවද? මේව කරනවද? නැත්නම් අර හැමෝම මේක කරන හින්දා මාත් ඒක කරනවද? එහෙම එපා. හරිද? හැමෝම මේක කරාට හැමෝම මේක කරාට ඕගොල්ලන්ට ඕන දේ කරන්න. හරිද? මම කාටවත් කියන්නේ බයෝ කරන්න කියලා. නමුත් ඕගොල්ලෝ ඕගොල්ලන්ට තියෙන ඉලක්කය. හරිද? ඉස්සරහට ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඕගොල්ලෝ අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ. නේද? එතකොට ඒක ටාගට් කරලා ඉස්සරහට ලංකාවේ මොන වගේ ජොබ් ඔපචුනිටි එකක්ද තියෙන්නේ? හරිද? ඔය හැමදේම කරාට ජොබ් තියෙයිද? හරිද? දැන් සමහර ඒවා තියෙනවා පඳුරකට ගැහුවත් විශ්ව වෙන මේ තරම් ඉන්න උපාධිධාරී. හරිද? ඉතින් ඕගොල්ලෝ ඔය මොන හරි කරන එක හරිද? හරිද? ඒකින්ද ඒව හොඳට හිතන්න සහ ඔය අරය මෙයා කියන දේවල් අහන්න එපා. ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් දැන් හිතන්න බුද්ධියක් තියෙනවා. තේරෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කාගෙන් හරි දන්න කෙනෙක්ගෙන් අහන්න. හරිද? ඉතින් අර ඔක්කොම යාළුවෝ පොඩි කාලේ ඉඳන් මේක ඔහේ ආවා. ඉතින් ඒකින්ද අර ජොලියට නේ ජොලි වගේ ඒකින්ද ඒවින්ද අරයට යනවා මෙහෙ යනවා අර යන වීඩියෝ එකක් බලනවා මේ යන වීඩියෝ එකක් බලනවා. එහෙම එපා. අපරාධේ ඕගොල්ලන්ගේ මේ කාලේ තමයි හොඳ කාලේ. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් කාලේ. අර තියෙනවනේ අපි විද්‍යාවේදී ජීව විද්‍යාවේදී ඉගෙන ගන්නවා මේ මනස නැත්නම් ස්නායු හරිද? කල්යදී වයස්ගත වෙනවා. ඉතින් යම්කිසි කාලයක් තියෙනවා හොඳටම ධාරණ ශක්තිය තියෙන කාලේ. දැන් මේ අපේ කාලේ නෙමෙයි ඊයේ. ඔයගොල්ලන්ගේ කාලේ අවුරුදු 15 20 25 වෙනකම් හොඳට ධාරණ ශක්තියක් තියෙනවා. හරි ඉතින්
ඔයගොල්ලෝ ඒ කාලේ හොඳට ඔය ඉගෙන ගන්න කටයුතු ටික ඉවර කරගන්න. හරිද? ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ක්ලාස් එකේ ගොඩාක් වෛද්‍යවරුන් ඉදී කියලා අන්තිමට ඉවර වෙද්දී ඔය දැන් හිතන් හිටියා වගේම ක්ලාස් එක අන්තිම වෙනකම්ත් ඒව රැඳික තියෙයි කියලා මම හිතනවා. ඔයගොල්ලෝ අනෙක් කට්ටියට උදව් කරලා හැමෝම එකතු වෙලා වැඩ කරයි කියලා ක්ලාස් එකේ සහයෝගයෙන් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ගොඩක් එක හිතන හින්දා තමයි ඔයගොල්ලන්ට ගිය සතියේ අර පොඩි ටීම් වර්ක් එකක් දුන්නේ. මට ඇත්තටම ඔයගොල්ලන්ලව ප්‍රශ්න වලට උත්තර ලියව ගන්න නෙමෙයි ඕනේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් අඩු ගන්න යාළුවෙක් දෙන්නෙක් හරි සාකච්ඡා කරන එක. ක්ලාස් එකට ආව නම් ඔක ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ කට්ටිය ටික එකතු වෙලා ඔයගොල්ලන්ට තේරෙනවා මේක එක පවුලක් කියලා. නමුත් දැන් ඔයගොල්ලෝ ගෙවල් වල ඉන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ ඇත්තටම ඔළුව නන්නත්තර යනවනේ. ඒකින්ද ඒක නවත්ත ගන්න ඔයගොල්ලන්ට එක අරමුණක් තියෙන්න ඕනේ. කවදා හරි දවසක ඔයගොල්ලෝ ડોක්ටර් කෙනෙක් වෙනවා. ඔයගොල්ලෝ නර්ස් කෙනෙක් වෙනවා. ඔයගොල්ලෝ හොස්පිටල් එකක හොඳ ජොබ් එකකට යනවා. හොඳ ගයක් හදනවා, වාහනයක් ගන්නවා. ඊන තියෙනවා. අන්න ඒකින්ද ඒකට යන්න නම් ඔයගොල්ලෝ හරියට වැඩ කරන්න ඕන ළමයි. ඔය අරහි මේ දේවල් හිත ඉඳලා බෑ. ඔක්කොම එකතු වෙලා ක්ලාස් එකේ වැඩ කරන්න ඕන. නම් ඒකින්ද ඔය සියලුම දෙනාට ඔයගොල්ලෝ පණිවිඩ දෙන්න ඕනේ. දැන් අනිවාර්යෙන් මම ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා උදේ 5ට. ඒක වෙනස් වෙනවා නම් කලින් දවසේ පණිවිඩයක් දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් යාළුවන්ට කියන්න කනෙක්ට් වෙලා බලන්න කියලා. අනිත් එක ඊළඟ සතියේ ඊට පස්සේ සතිය හෝ ඔයගොල්ලන් ක්ලාස් වල ජොයින් විදිය පොඩි වෙනසක් කරනවා. එතකොට ඒවත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒකින්ද WhatsApp group එකත් එක්ක alert එකේ ඉන්න. හරි. එහෙනම් අපි අද පාඩම පටන් ගන්නවා. අද අපි ඔයගොල්ලන්ට මතකයි මම හැමතිස්සෙම මේ ස්ලයිඩ් එක හැමදාම දාන එකේ තේරුම කියන්නේ නැහැනේ ඔයගොල්ලන්ට. මම හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට ඒ තුනක් හම්බ වෙන්න. විශේෂයෙන් බයෝ වලට මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒකක් හම්බ වෙයි කියලා. ඉතුරු සබ්ජෙක්ට් එකටත් ඒ දෙකක් ඕනේ. නේද? ඒකින්ද ඒක ඔළුවේ තියාගන්න. එක සබ්ජෙක්ට් එකක් විතරක් කරගෙන මදි. ඔයගොල්ලෝ සබ්ජෙක්ට් තුනටම ප්‍රයොරිටි දෙන්න ඕන. දැන් ඉතින් සාමාන්‍යයෙන් වැඩ පටන් ගන්න පුරුදු වෙන්න. හරි. එහෙනම් ඔය මං හින්දා ඔන්න මේක පේන්නේ නැහැ මේ ස්ලයිඩ් එක අපි කලින්ම කරපු ස්ලයිඩ් එක. ඔයගොල්ලන්ගේ පාඩමේ ඔය කොටස් ටික තියෙනවා. ඔය කොටස් ටිකෙන් අපි මූලද්‍රව්‍ය සංයුතිය කතා කරා. ජලීය භෞතික හා රසායනික ගුණ ටික කතා කරා. කාබනික සංයෝගවල තුන්වෙනි එක විදිහට කාබනික සංයෝගවල රසායනික ස්වභාවය සහ කෘත්‍ය තමයි අපි දැන් කරමින් සිටින්නේ. හරි. එහෙනම් මේකේ බලුවාම අපි මූලද්‍රව්‍ය සංයුතිය කරා, අකාබනික සංයෝග කරා, කාබනික සංයෝගවල කාබෝහයිඩ්‍රේට් කරා, ලිපිඩ කරා, ප්‍රෝටීන කරා. දැන් අපිට තියෙන්නේ න්‍යෂ්ටික ආම්ල. හරි. අලුත් ළමයි හිතා ගන්න න්‍යෂ්ටික ආම්ල තමයි පාඩමේ ඉස්සෙල්ලාම තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ පාඩමේ නම ඒකකයේ දෙවෙනි එක, පළවෙනි ඒකකයේ කුඩා ඒකකයක්. ඒක අපි ඉච්චර ගණන් ගන්නේ නැති ඒකකයක්. මේකේ මේ ඒකකයේ නම මොකද? ජීවයේ රසායනික හා සෛලීය පදනම. ඉතින් ඔන්න ඔය ඒකකයේ අපි අද කතා කරන්නේ න්‍යෂ්ටික ආම්ල. හරි. හරි. එහෙනම් මාතෘකාව ලියා ගන්න ළමයි න්‍යෂ්ටික ආම්ල. න්‍යෂ්ටික ආම්ල. හරි. ඉතින් අපි හැම එකේම වගේ න්‍යෂ්ටික ආම්ල වලත් ඉස්සල්ලාම කතා කරනවා මොකද්ද? න්‍යෂ්ටික ආම්ල වල ලාක්ෂණික ලක්ෂණ. එයාට අනන්‍ය වුණ එයාගේ තියෙන ලක්ෂණ. දැන් මෙතන අනිත් අයටත් තියෙන ලක්ෂණ මෙතන ලියන නිසා අපි ලක්ෂණ කියලා විතරක් මේක ලියමු. අනන්‍ය ලක්ෂණ කියලා නොලියයිමු. හරි. අපි බලමු. නියුක්ලියික් ආම්ල. හරි. ඔය නියුක්ලියික් ආම්ල කියන ඒවා අනිකුත් කාබනික සංයෝග වලට වඩා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ. හරිද? ඔය තුනට වඩා නියුක්ලියික් ආම්ල හරි වෙනස්. හරිද? කොච්චරද කියනවනම් ඔයගොල්ලෝ දන්නවා ඇති ඉස්සෙල්ලාම කොහොමද ලෝකේ ජීවය සම්භවය වුනේ? දැන් ඔය ඉස්සෙල්ලාම කියනවා නේද විත්තරේද කුකුලද කුකුලද විත්තරේද කුකුලද කියන්නේ නැහැ කොහොමද කිකිලිද විත්තරේද කිකිලිද විත්තරේද. අන්න ඒ වගේ ඉස්සෙල්ලාම හැදුනේ කවුද? ඉස්සෙල්ලාම හැදෙනවා පොඩි කෝඇසවේට් කියලා අණුවක්. හරිද? ඕකෙන් තමයි ප්‍රථම ජීවී සෛලය පෘථිවිය හැදෙන්නේ ආදි සූපය තුල. ආදි සූපය කියලා කියන්නේ ඔන්න දැන් කතා එනවා මට හරියට කතා. මොනවද? ඔව් ආදි සූපය කියලා කියන්නේ ඉස්සර
පෘථිවිය හැදෙද්දි ඉස්සල්ලාම ඔක ලොකු කතාවක් තියෙනවා. මහා වර්ෂාවක් අපි කියන මුරුගසන් වෙයි කියලා කියන්නේ. අර මහා වර්ෂාව එක දිගට වැස්සලු. හරිද? ඔහොම වැහිලා ඉස්සල්ලාම ආරක ඒ කියන්නේ ඔක්සිජන් නැති වායු ගෝලයක් තිබුණේ. පස්සේ ඔක්සිජන් හැදෙන්නේ. එතකොට ඉතුරු තියෙන වායුත් එක්ක දිය කරගෙන ඇවිල්ලා පෘථිවියේ පහත් තැන්වල දැන් පෘථිවිය ඔහොම පහත් තැන් ඉහළ තැන් ඔහොමනේ තියෙන්නේ. පහත් තැන්වල එකතු වෙලා මෙතන තමයි සාගර නිර්මාණය වෙන්නේ. හරිද? ඉහළ තැන් තමයි අපි සලකන්නේ කඳු විදියට. හරිද? ඉතින් මෙන්න මේ පහළ තැන්වල තමයි ඉස්සල්ලාම පෘථිවියේ ජීවය හටගන්නේ. ඉස්සල්ලාම ඉපදුනේ කියලා කියන්නේ අන්න ඕක මම මේ කියන්නේ. මේක ඉතින් ඉපදෙන්නේ පොඩි නිකන් සෛලයක්. මේ සෛලයේ තියෙන්නේ ළමයි ප්‍රෝටීන සහ නියුක්ලියික් අම්ල විතරයි. හරිද? ඒකයි මට කියන්න ඕන කරේ. ඉතින් මුල ඉඳන් ජීවයට අත්‍යවශ්‍ය එක කාබනික සංයෝගයක් තමයි නියුක්ලියික් අම්ල කියලා කියන්නේ. හරිද? අත්‍යවශ්‍ය එක කාබනික සංයෝගයක්. හරිද? එහෙනම් නියුක්ලියික් අම්ලවල ලාක්ෂණික ලක්ෂණ අපි කතා කරමු. මොනවාද ලාක්ෂණික ලක්ෂණ? දැන් අනිත් ඒවා මතක් කරගන්න ඕනේ මොනවාද කියලා. ඔයගලන්ට පුළුවන් පොත් පිටු පෙරලා බලන්න අනිත් ඒවාගේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද? මෙයා කොහොමද ඒ වගේම වෙනස් වෙන්නේ කියලා. එතකොට මෙයාගේ නියුක්ලියික් අම්ල කියලා කියන්නේ ළමයි අනිවාර්යෙන් බහු අවයවික. හරිද? මෙයා අනිවාර්යෙන් බහු අවයවික. ඒ කියන්නේ බහු අවයවික කියලා කියන්නේ තැනුම් මේකක ගොඩක් එකතු වෙලා හැදිලා තියෙනවා. නේද? බහු අවයවික. ඔය වගේ තැනුම් මේකක ගොඩක් එකතු වෙලා හැදිලා තියෙනවා. මොකද්ද මෙයාගේ තැනුම් මේකක කියලා අපි පස්සේ කතා කරමු. ඊට පස්සේ මේගොල්ලෝ තියන්නේ ළමයි පොලිනියුක්ලියෝටයිඩ් විදියට. හරි. මේ අපි කතා කරන්න වෙනවා මේ තැනුම් මේකකේ මොකද්ද කියලා. තැනුම් මේකකයට අපි කියනවා නියුක්ලියෝටයිඩය කියලා. මොකද බහු අවයවික වේ තැනුම් මේකකය නියුක්ලියෝටයිඩ වේ. මම ඔයගොල්ලන්ට ලියා ගන්න දෙනවා. එහෙනම් ඉස්සෙල්ලා අහගන්න. උගන්වනකොටම පාඩම් කරගන්න. ඔන්න මම දෙවෙනි කාරණයක් කිව්වා. මොකද්ද? තැනුම් මේකකය නියුක්ලියෝටයිඩ වේ. හරිද? නියුක්ලියෝටයිඩ කියන වචනේ මතක තියාගන්න. අපි පස්සේ ඉගෙන ගන්නවා නියුක්ලියෝටයිඩ මොනවද කියලා. පළවෙනි එක බහු අවයවික වේ. දෙවෙනි එක තැනුම් මේකකේ නියුක්ලියෝටයිඩ කියලා මොනවා හරි එකක්. හරිනේ. එහෙනම් මෙයා හැදෙන්නේ කොහොමද? නියුක්ලියෝටයිඩ ගොඩක් එකතු වෙන හින්දා අපි ගොඩක් කියන වචනෙට දානවා පොලි කියන වචනේ. හරිද? එහෙනම් මෙයා කොහොමද තියෙන්නේ? පොලිනියුක්ලියෝටයිඩ ලෙස පවතී. පොලිනියුක්ලියෝටයිඩ ලෙස පවතී. පොලිනියුක්ලියෝටයිඩ ලෙස පවතී. ඒ කියන්නේ මොකද්ද? අර අපි කතා කරපු තැනුම් මේකකේ නියුක්ලියෝටයිඩනේ. නියුක්ලියෝටයිඩ එකතු වෙලා පොලිනියුක්ලියෝටයිඩ හැදෙනවා. එහෙනම් මේ මම හදපු රවුන්ඩ් එකතු කරලා හදපු දාමයට තමයි කියන්නේ පොලිනියුක්ලියෝටයිඩ කියලා. හරිද? ඊළඟට මෙයාගේ මූලද්‍රව්‍ය සංයුතිය. මූලද්‍රව්‍ය සංයුතිය. මොනවාද? ඔයගලන්ට මතක ඇති අපි කාබෝහයිඩ්‍රේට්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ලිපිඩත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. දැන් කාබෝහයිඩ්‍රේට් වලට ඊට අමතරව සමහර වෙලාවට තව නයිට්‍රජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් තියෙන්නත් පුළුවන්. එතකොට අපි ලිපිඩ ගත්තාම ෆොස්ෆොලිපිඩ වලට වගේ ෆොස්ෆරස් තියෙන්නත් පුළුවන්. හරිද? එතකොට මෙයාගේ තියෙන්න පුළුවන් සංයුතිය බලන්න කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. ෆොස්ෆරසුත් අනිවාර්යෙන් එනවා. ඉතින් ඔය පහ අනිවාර්යෙන් තියෙනවා. හරිද? අර පස්සේ කාබෝහයිඩ්‍රේට් වලට අතිරේක වාපු ඒවා වගේ එහෙම ඒවා නෙමෙයි. මෙයා අනිවාර්යෙන් ඔල්රෙඩි තියෙන ඒවා. හරිනේ. ඊළඟට බලන්න මූලද්‍රව්‍ය සංයුතියට පස්සේ අපි කතා කරනවා මේවා අපි කතා කරා බහු අවයවික වේ. ඒ වගේම තමයි මේවා මහ අණු වේ. මහ අණු වේ. හරිද? මහ අණු වේ බහු අවයවික වේ කියන එකට ඕගොල්ලන්ට ඉස්සරහින් මේක ඇත්තටම ජෛව බහු අවයවික වේ කියලා ලියුවන එකපාරින් ඉවරයි නේ. හායි ලියන්න ඕනේ. මේවා ජෛව බහු අවයවික.
අනේ දැන් අජෛව බහුවවයවික මොනවාද? අර ඔයගොල්ලෝ ඉස්සර මේ සයන්ස් වලට ඉගෙන ගන්න අජෛව බහුවවයවික PVC නේ. අනම්මනම් අන්න ඒවා අජෛව බහුවවයවික. මේක ජීවීන්ගේම තියෙන ජෛව බහුවවයවික. හරි. ඒතර එහෙනම් මහ අණුවේ අපි ගත්තාම ওই ටික තමයි අපිට තියෙන ප්‍රධාන ලක්ෂණ ටික. ඉතින් මෙයා ඇත්තටම ජීවී දේහය තුළ ඉතා විශිෂ්ට කෘත්‍යයක් කරනවා. ජීවියෙක් බවට පත් වෙන්නේ නැහැ. න්‍යෂ්ටික අම්ල තිබුණ නැත්නම් නියුක්ලියික් අම්ල තිබුණ නැත්නම්. හරිද? එහෙනම් අපි කතා කරනවා මෙයාගේ නියුක්ලියික් අම්ල වර්ග දෙකක් තියෙනවා. නියුක්ලියික් අම්ල වර්ග දෙකක්. නියුක්ලියික් අම්ල වර්ග දෙකකි. එහෙනම් වර්ග දෙක මොනවාද? එකක් තමයි DNA අනිත් එක තමයි RNA. මොකද්ද DNA කියලා කියන්නේ? ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් ඇසිඩ්. හරිද? එහෙම නැත්නම් ඩියොක්සිරයිබෝනියුක්ලික් අම්ලය. ඩියොක්සි අපි මේකේ කතා කරනවා මේ ඩියොක්සි කියන්නේ ඒකින්ද ආගෙන ඉන්නේ. ඩියොක්සිරයිබෝ තියෙන්නේ රයිබෝස් නියුක්ලියික් අම්ල. දැන් මම මෙහෙම ලියනවා. ඕගොල්ලෝ මේ කියලා ලියන්න එපා. ආයෙ පස්සේ බලනකොට මේ මොකද්ද මේ ලියලා තියෙන කොහොමද කියලා තේරෙනවා. හරිද? ඒකින්ද මේ හරියට නියුක්ලියික් අම්ල කියලා ලියනවා. ඊට පස්සේ RNA කියලා කියන්නේ රයිබෝ කියලා කියනකොට ඇත්තටම රයිබෝස් නියුක්ලියික් අම්ල. රයිබෝස් නියුක්ලියික් අම්ල. හරි. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේක ලියා ගන්න ලාක්ෂණික ලක්ෂණ කියලා ලියලා ওই ටික ලියන්න. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ලියලා ඉවරයි නේද? කාව්‍ය ලියලා ඉවරයිද? ඉවරයි ටීචර්. හරි. මට අද ඔයගොල්ලෝගේ නම් ටිකවත් අහන්න බැරි වුණා නේද? හරි. එහෙනම් ඔන්න ඔයගොල්ලන්ගේ නෝට් එකේ නැත්නම් ප්‍රසන්ටේෂන් එකේ ওই ටිකම තමයි දක්වලා තියෙන්නේ. නියුක්ලියික් අම්ල කියන්නේ බහුවවයවික පොලිනියුක්ලියෝටයිඩ් විදිහට තියෙනවා. නියුක්ලියෝටයිඩ් ලෙස හඳුන්වන තැනුම් එකක වලින් තියෙනවා. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් අඩංගු වෙනවා. නියුක්ලියික් අම්ල කියන්නේ මහා අණු ජෛව බහුවවයවික. නියුක්ලියික් අම්ල වර්ග දෙකක් තියෙනවා. එහෙනම් DNA RNA. හරි. ඉතින් අපි හැම එකේම කතා කරා වගේ මේකෙත් ඊළඟට කතා කරන්නේ මොකක් ගැනද? හැම එකේම අපි ඊළඟට කතා කරේ ලාක්ෂණික ලක්ෂණ කියලා. ඊළඟට මොකද්ද කතා කරේ හැම එකේම? මෙයාගේ තැනුම් එකකේ ගැන නේද හැම එකේම කතා කරේ. අදාළ එක්කෙනාගේ තැනුම් එකකේ ගැන අපි ප්‍රෝටීන වල ඊළඟට ඇමයිනෝ අම්ල කතා කරා. ලිපිඩ වලත් එයාගේ තැනුම් එකකේ ගැන කතා කරා නේ. ඉතින් එහෙනම් මෙයාගේ මොකටද වෙනසක්? මෙයාගෙත් අපි ඊළඟට තැනුම් එකකේ ගැන කතා කරා. හරිද? එතකොට එහෙනම් ළමයි නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ තැනුම් එකකේ නියුක්ලියෝටයිඩ් වලින්. හරියට මෙන්න මේ වගේ. හැම තැනුම් එකකේම වරද්දක් නැහැ. සමහර වෙලාවට ළමයි ඔහේ මේ තැනුම් එකක වරද්දනවා. නයිට්‍රජනීය භස්ම. නැත්නම් නියුක්ලියික් අම්ල. හරියට පොලිසැකරයිඩ් වගේ වල ග්ලූකෝස් වගේ ෆ්‍රක්ටෝස් වගේ නැත්නම් සුක්‍රෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් වලින් වගේ. ඇමයිනෝ අම්ල වලින් තමයි ප්‍රෝටීන හැදිලා තියෙන්නේ වගේ. ට්‍රයිග්ලිසරයිඩ් හැදිලා තියෙන්නේ ට්‍රයිඑසයිග්ලිසරයිඩ් හැදිලා තියෙන්නේ මේද අම්ල තුනයි ග්ලිසරෝල් එකකින් වගේ. නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. හරිද? නියුක්ලියෝටයිඩ් වලින්. නියුක්ලියෝටයිඩ් හැදිලා තියෙන්නේ කාණ්ඩ තුනකින්.
කාණ්ඩ තුන කියන අපේ සුපුරුදු කොලයට යමු. මෙයාගේ මේ තැනුම් මේකකයයි අපි කතා කරන්නේ දැන්. මෙන්න මේ කිව්වනේ මෙන්න මේක තමයි තැනුම් මේකකය කියලා. මේ තියෙන්නේ. මේකනේ දැන් අපේ තැනුම් මේකකය. ඕක ගැන තමයි අපි දැන් කතා කරන්නේ. නියුක්ලියෝටයිඩ්. හරිද? නියුක්ලියෝටයිඩයක් කොටස් තුනකින් සමන්විත වෙනවා. හරි. කොටස් තුනකින් නියුක්ලියෝටයිඩයක් සමන්විත වෙනවා. මොනවද? පළවෙනි කොටස තමයි මැද ප්‍රධාන සම්බන්ධ කරගෙන ඉන්න කෙනා තමයි මෙන්න මෙයා. සීනි අණුව. හරිද? මෙයා කවුද ළමයි? පෙන්ටෝස් සීනි අණුව. පෙන්ටෝස් මතක තියෙන කාබෝහයිඩ්‍රේට් කරද්දී කාබන් 3 ඒවා දෙනවා, කාබන් 4 ඒවා දෙනවා, කාබන් 5 තියෙන ඒවා කියලා අපි කතා කරනවා. ඒතර කාබන් 5 ඒවට මේ කාබන් 5ක් තියෙනවා. මේ කොන් වල තමයි කාබන් තියෙන කියලා මම නිතර කියනවා. ඒතකොට එනම් මෙතන එතන නැහැ ඇත්තටම රයිබෝස් වල මෙතන තියෙන්නේ ඔන්න ඔහොම එකක්. ඔක්සිජන් එකක් තියෙන්නේ. හැබැයි මෙයාගේ කාබන් 5ක් තියෙනවා. හරිද? කොහොමද කාබන් 5 තියෙන්නේ? මම අඳින්නම්. මෙන්න මෙහෙමනේ. මෙයාගේ කාබන් 1යි 2යි 3යි 4යි එළියට ගියප එකන 5යි. හරි. ඔය විදිහට කාබන් 5ක් තියෙනවා. කාබන් 5ක් තියෙන සංයෝගයකට අපි කියනවා පෙන්ටෝස් කියලා. පෙන්ටෝස් සීනි කාණ්ඩයක් ඕන වෙනවා. හරිද? එහෙනම් පළවෙනි එක මොකද්ද? පෙන්ටෝස් සීනි කාණ්ඩ. හරිද? ඊට පස්සේ පෙන්ටෝස් සීනි කාණ්ඩයේ මේ කාබන් තියෙන පැත්තට මම දැන් මේකේ මේ සරල ව්‍යුහයක් අඳින ඉඳ මේ අර ඔයාලට කියලා දෙන්න ඇඳපු කාබන් අනම්මන ටික අයින් කරන්නම්. දැන් හැම එකේම ওই විදිහට තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඔක පෙන්ටෝස් සීනි කාණ්ඩය. එයාගේ මෙන්න මේ හතරවෙනි කාබන්ට හතරවෙනි කියන්නේ මේ ලකුණු කරන්න ආවනේ මේක 1 2 3 4 කියලා. හතරවෙනි කාබන්ට මෙතන කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා කවුද? ෆොස්ෆේට් කාණ්ඩය. පෙන්ටෝස් කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය. හරි අපි එකක් එකක් ගැන කතා කරමු. සහ මෙයාගේ අනිත් පැත්තෙන් මෙයාට සම්බන්ධ වෙලා තියෙනවා මේක හරි වැදගත් නයිට්‍රජනීය භස්ම. නයිට්‍රජනීය භස්ම. හරි. ඕක තමයි නියුක්ලියෝටයිඩය කියලා කියන්නේ. ඕවා එකතු වෙලා තමයි න්‍යෂ්ටික අම්ල. එහෙම නැත්නම් නියුක්ලියික් අම්ල හැදෙන්නේ. අපි ඔය එකක් ගැන කතා කරනවා. ඉක්මනින් ඕක ඇඳලා තියාගන්න. මේකේ ඔයගොල්ලන්ට රසායනික ව්‍යුහය ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මම හැබැයි මේකේ රසායනික ව්‍යුහය දීලා තියෙනවා. ඕගොල්ලන් නෝට් එක. මේකේ රසායනික ව්‍යුහය නෑ. ඒකත් නෑ. රසායනික ව්‍යුහය ඇත්තටම ඕනේ නැහැ. ඔන්න ඔහම ඇඳගත්තා නම් හරි. හරි. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් නියුක්ලියෝටයිඩ් කියලා ලිව්වා. ඔය තියෙන රූපය ඇඳගත්තා. නම් කරගත්තා. මේක තමයි ෆොස්ෆේට් කාණ්ඩය. මේක තමයි පෙන්ටෝස් සීනි කාණ්ඩය. මේක තමයි නයිට්‍රජනීය භස්ම. හරි. ඔහොම ලියා ගන්න. ඔව් ඔයගොල්ලන්ට මෙහෙම ලියන්න පුළුවන් නෝට් එක නියුක්ලියෝටයිඩ් කියලා අණු මාතෘකාවක් ලියා ගන්න. නියුක්ලියෝටයිඩ්. හරි. ඒ යටතේ තරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. නියුක්ලියෝටයිඩයක මේක ඇඳලා ලිව්වත් කමක් නැහැ. සංඝටක තුනකි.
එනම් කියලා මෙන්න මේ 3 1 2 3 3 කියලා ලියාගෙන ඔයගොල්ලෝ මේ රූපය අඳගන්න. හරි. එහෙනම් ඔන්න තව පොඩි දෙයක් තියෙනවා ළමයි. මේ බලන්න මොකද? අපි මෙන්න මේ පොස්පේට් කාණ්ඩය. මෙන්න මේ තියෙන පොස්පේට් කාණ්ඩය. හරිද? අයින් කරලා මේ ඉතුරු දෙක මොකද පෙන්ටෝසීනි නයිට්‍රජනීය භස්මයයි ගත්තාම අපි මේකට නියුක්ලියෝටයිඩ නෙමේ. දැන් මේ ඔක්කොම එකතු කරාමනේ නියුක්ලියෝටයිඩ කියලා කියන්නේ. මේ දෙන්නට විතරක් කියනවා. නිකන් කියන වචන ළමයි මේවා. නියුක්ලියෝසයිඩ. හැබැයි මේව ඕන වෙනවා සමහර වෙලාවට. ඒකයි මේ දෙන්නට විතරක් නමක් කියන්නේ. මොකද්ද? නියුක්ලියෝසයිඩ. හරිද? දැන් හරියට ඕගොල්ලන්ගේ නම ගෙදරට කියනවා මොකද්ද? අමර. ගෙදරට කියනවා අමර. හරි. හැබැයි ඔයගොල්ලෝ නම ක්‍රිෂාන්. ක්‍රිෂාන් නෑනේ. අන්න ඒ වගේ. හරිද? වෙනස් නමක්. ඒ කොටස අයින් කරලා මොන කොටසද අයින් කරන්නේ? එළියට යනකොට අර තියෙන නිකන් අර නේ වැදගත් කියලා වැදගත්කම තියෙන්නේ. ආගෙදට එනකොට ඒක අයින් කරා වෙන නමක් දැන්. අන්න ඒ වගේ. නේද? තුනම එකතු කරාම අපි කියනවා නියුක්ලියෝටයිඩ කියලා. ෆොස්ෆේට් කාණ්ඩය අයින් කරාම අපි කියනවා නියුක්ලියෝසයිඩ කියලා. සයිඩ නියුක්ලියෝසයිඩ. හරි. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඇඳපු රූපෙම දැන් ඔය මං වගේ අර මෙහෙන් ඇඳලා නෙමෙයිනේ. ඔයාලා හොඳට අඳිනවනේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ කාණ්ඩ දෙකට සංකලවරණක් දාලා යටින් ලියන්න. ඒක තමයි මොකද්ද? නියුක්ලියෝසයිඩ. නියුක්ලියෝසයිඩ. තරුවක් දාලා එකක් මෙතන ලියලා තියාගමු. ෆොස්ෆේට් කාණ්ඩය. ෆොස්ෆේට් කාණ්ඩය. රහිත නියුක්ලියෝටයිඩ. මොනවද මම මේ ලියන්නේ? නියුක්ලියෝටයිඩ. මොනවා කියලාද හඳුන්වන්නේ? නියුක්ලියෝසයිඩ කියලා හඳුන්වනවා. ඔයගොල්ලන්ට පුළුවන් ළමයි නියුක්ලියෝසයිඩ කියන එකට වෙන පාටකින් ලියා ගන්න නියුක්ලියෝසයිඩ කියන එක. දැන් මම ක්ලාස් එකේදී නම් ඔයගොල්ලන් නෝට් එක දෙනකොට මේක වෙන පාටකින් ලියා ගන්න කියලා දෙනවා නේ. දැන් ඉතින් එහෙම දෙන්න අමාරුයි. මේ සමහරලාට මට අමතක වෙනවනේ.
ඒකින්ද ඕගොල්ලෝ දැනගන්න ඕනේ දැන් ඕගොල්ලන්ට රටාව පුරුදුයිනේ මගේ. මම උගන්වන රටාව දැන් ඔය සමහර ළමයින්ට එහෙම පළවෙනි දවසේ ඉඳන් ඉන්නවා. හරි ඉතින් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ අනිවාර්යෙන් ලියන්න ඕන පොයින්ට් ෆෝම් ලියන්න ඕනේ. වැදගත් ඒවා වෙන පාටකින් ලියා ගන්න ඕනේ. ඉතින් මතක් වෙන ඒවා කියනවා. අමතක වෙනවා ඕගොල්ලන්ට වැදගත් කියලා හිතනවා වෙන පාටින් ලියා ගන්න පුළුවන්. එහෙනම් මෙතන ඕගොල්ලන්ට ෆොස්ෆේට් කාණ්ඩයේ රහිත නියුක්ලියෝටයිඩ නියුක්ලියෝසයිඩ කියන එක වෙන පාටකින් ලියා ගන්න පුළුවන්. ලෙස හැඳින්වේ. හරිනේ. එහෙම කියලා රූප සටහනේ දක්ව ගන්න. එහෙනම් ළමයි අපි ඔය එක එක සංඝටකය ගැන පොඩ්ඩ කතා කරනවා. චුට්ට. අනිත් එක තමයි නියුක්ලියෝසයිඩ වර්ග කීපයක් මට ඕගොල්ලන්ට කියන්න. හරිද? මොකද දැන් මෙන්න මෙහෙමනේ. මේ ෆොස්ෆේට් කාණ්ඩය අයින් කරනවානේ. එතකොට අපි නයිට්‍රජනීය භස්ම වර්ග කතා කරනවා. හරිද? අපි නයිට්‍රජනීය භස්ම කතා කරනවා. ඇඩිනීන්, ගුවැනීන්, තයමීන්, සයිටෝසින්, යුරැසිල් ඔහොම. ඉස්සරහට කතා කරනවා. ඒ නමෙන් අපි මේ නියුක්ලියෝසයිඩය නම් කරනවා. හරිද? ඇඩිනීන් කියන නයිට්‍රජනීය භස්මයේ තියෙන නම් අපි මේකට කියනවා ඔන්න උදාහරණත් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් මොකද්ද? ඇඩිනොසින්. අපි ඒක කරනකොටත් ආයි නැවත මේක මතක් කරන්නම්. නමුත් ඔතන ඔක ලියලා තියාගන්න. ඇඩිනොසින් හරියට ලියන්න. ඔය නයනු එහෙම තියෙන්නේ. නයන්. ඇඩිනොසින්. ඇඩිනීන් තියෙනවා නම් ඇඩිනොසින්. හරිද? ගුවැනීන් තියෙනවා නම් ගුවැනෝසින්. කොහෙද මම ලියන්නේ? මෙතන ලියනවා. ගුවැනෝසින්. ඇඩිනොසින් කියලාත් කියනවා. නයන් නේ. අන්තිමට නයන ලියනවා. ඇඩිනොසින් ගුවැනොසින්. හරිද? එතකොට අපි ඒකත් එක්ක ෆොස්ෆේට් කාණ්ඩය කියවන විදිහකුත් තියෙනවා. ඒක තියෙනවා නම් දැන් හිතන්නකෝ මෙහෙම ඇඩිනොසින් එකකට ෆොස්ෆේට් එක කාණ්ඩයක් තියෙනවා කියලා. එහෙනම් ෆොස්ෆේට් කාණ්ඩ තුනක් තියෙනවා නම් අපි කියනවා ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට්. හරිද? ඔන්න දැන් මම එකක් හැඳින්වුවා. මොකද්ද? ඇඩිනොසින් කියන කාණ්ඩෙට ෆොස්ෆේට් කාණ්ඩ එකක් නෙමෙයි තුනක් තියෙනවා. දැන් අපි ඒක හඳුන්වන්නේ ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට්. එකක් තියෙනවනේ ඇඩිනොසින් මොනොෆොස්ෆේට්. ඉතින් ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන එක ඔයගොල්ලෝ දන්න දෙයක්. මොකද්ද? ATP. ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට්. හැදෙන්නේ කොහොමද? මේ පෙන්ටෝසින් කාණ්ඩයේ නයිට්‍රජනීය භස්මයක් එකතු වෙනවා. නයිට්‍රජනීය භස්මය වෙනුවට ඇඩිනීන් කියන නයිට්‍රජනීය භස්මය තියෙනවා. ඉතින් ඔය දෙන්න එකතුලා ෆොස්ෆේට් කාණ්ඩ තුනක් එකට සම්බන්ධ වෙනවා. එහෙනම් නියුක්ලියෝසයිඩය තමයි ඒකේ ඇඩිනොසින් කියන එක. හරි. දැන් ඔන්න ඔය කොටස උදාහරණ දෙක ලියලා තියාගන්න ඇඩිනොසින් සහ ගුවැනොසින් කියන එක. ඊළඟට අපි යනවා ළමයි ෆොස්ෆේට් කාණ්ඩයට. හරි. එහෙනම් අපි ඔකේ එක කතා කරගෙන යන්. අපි අර එක විදිහට ලියපු එක තමයි මෙන්න මේ ෆොස්ෆේට් කාණ්ඩය කියලා කියන්නේ. එක ෆොස්ෆේට් කාණ්ඩය. යටින් ලියාගන්න. හරි. ෆොස්ෆේට් කාණ්ඩය තමයි ළමයි කොහෙද ෆොස්ෆේට් කාණ්ඩය තිබ්බේ දැන් අපි අර මෙන්න මෙහෙම ඇඳපු එකේ නයිට්‍රජනීය භස්මය පෙන්ටෝස් සීනිකානේ සමහරු පෙන්ටෝස් ෆොස්ෆේට් අමතක කරනවා මාරු කර ගන්නවා මෙයාගේ මෙහෙම සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ රවුම තමයි මොකද ෆොස්ෆේට් කාණ්ඩය. ඉතින් ඔය ෆොස්ෆේට් ඔයගොල්ලෝ දන්නවා ෆොස්ෆේට් ලියන්නේ කොහොමද? ඔය ලියලා තියෙන්නේ PO4 3- විදියට නේ. එතකොට එහෙනම් මේ මයිනස් 3ක් තියෙනවා. ඍණ 3ක් තියෙනවා. ඍණ 3ක් තියෙනවා නම් මෙයා ඔයගොල්ලන්ට පේනවා ද්‍රවීයයි මෙයාට H+ කියන එක ගන්න පුළුවන් නේ H+ කියන එක ගන්න පුළුවන් ඇත්තටම මෙයා අනිත් එක්කෙනත් එක්ක එකතු වුණාම H+ කියන එක පිට කරන්න පුළුවන් ඒ හින්දා අපි කියනවා නියුක්ලියික් අම්ල වලට ආම්ලික ස්වභාවය ලබා දෙනවා ෆොස්ෆේට් කාණ්ඩය මගින්. එයා ද්‍රවීය හින්දා තමයි එයාට ආම්ලික ස්වභාවය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ලියාගන්න ෆොස්ෆේට් කාණ්ඩය නියුක්ලියික් අම්ල වලට ආම්ලික ස්වභාවය ලබා දෙයි කියලා ලියුවා මේක ඇඳගත්තා.
මම මේකේ ව්‍යුහය ඇඳලා ඔයගලන්ට පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න. දැනට 100න් ඉන්න ඕනේ. නිදි කට්ටිය හැරලා සතියට දවසයි නැගිටින්නේ නේද? ඉතින් කොහොමද? තියාගන්න. අපි ඊළඟ කොටසට යමු. මොකද්ද දෙවෙනි කොටස තමයි පෙන්ටෝස් කාණ්ඩේ මම හරි කරදරයක් නේ තමයි. ටීචර් කලින් සම්මින්න බැරි වුණා. නේද? ඔව්. පොස්පේට් එක ඔය ඇඳලා තියෙන්නේ. ඔයගොල්ලෝ පොස්පේට් දන්නව නේද? O level වල පොස්පේට් ඉගෙනගෙන තියෙනවනේ. PO4 3 minus. මේව තමයි ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වල ඉතින් ගොඩක් ඉගෙන ගන්නවා. මේ H+ එකම අඳින්න එපා ළමයි. මේව මම උගන්වන්නට කියලා දුන්නේ. ඔය වෙනදන. P තියෙනවා ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. වටේට ඔක්සිජන් තව 3ක් තියෙනවා. ඍණ 3ක් තියෙනවා. මේ PO4 3 minus කියන එක තමයි මේ ඇඳලා තියෙන්නේ. යටින් ලියා ගන්න PO4 3 minus කියලා. ඕගලන්ට පොස්පේට් කාණ්ඩය කිව්වට වඩා ඔහොම කිව්වම ඔළුවට යනවනේ. නේ? PO4 3 minus. හරි ටීචර්. ඊළඟට එහෙනම් අපි කතා කරනවා පෙන්ටෝස් කාණ්ඩය ගැන. දැන් ඔය ලේසිම එක තමයි පොස්පේට් කාණ්ඩය. ඒකින්ද හරියට මේ ටික බලා ගන්න ඕනේ. පෙන්ටෝස් කාණ්ඩය කියලා කියන්නේ අපි දන්න ඕගොල්ලෝ කාබන් 5ක් තියෙනවා. හරිද? මේ වගේ ඇත්තටම මේ දීර්ඝ ව්‍යුහ අඳින්න ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් ඉතින් මට එහෙම භාගයට උගන්වන්න බැහැනේ. ඉතින් ඕගොල්ලෝ ලියලා තියාගන්න මේ දීර්ඝ ව්‍යුහ මතක තියාගන්න ඕනේ. සීනි මතක තියාගන්න ඕන නම් මතක තියාගන්න ඕන ඇත්තටම ග්ලූකෝස් පමණයි. හැබැයි ඩියොක්සිරයිබෝස් සහ රයිබෝස් අදින්න පුළුවන් වුණ එකෙන් කිසිම ගැටලුවක් නැහැ. මොකෝත් ඔයගොල්ලන්ට නැති පාඩුවක් වෙන්නේ නැහැ. ඒ හින්දා කොලයක් අරගෙන පාඩම් කරගන්න කොහොමද අදින්නේ කියලා. පෙන්ටෝස් කාණ්ඩ ගත්තාම ළමයි පෙන්ටෝස් කියලා කියන්නේ කවුද? කාබන් 5 කාණ්ඩ. හරි. කාබන් 5 කාණ්ඩ. හරි. කාබන් 5ක් තියෙන කාණ්ඩ. හරි. පෙන්ටෝස් සීනි වර්ග දෙකක් තියෙනවා ළමයි. මේ පෙන්ටෝස් වර්ග දෙකක් නෙමෙයි. පෙන්ටෝස් සීනි වර්ග ගොඩාක් තියෙනවා. න්‍යෂ්ටික ආම්ල නැත්නම් නියුක්ලියික් ආම්ල හැදෙන්න දායක වෙන පෙන්ටෝස් සීනි වර්ග දෙකක් තියෙනවා. හරිද? එහෙනම් ඔයගොල්ලන්ට මේක ඇත්තටම ලියන්න පුළුවන් මෙහෙම. මොකද නියුක්ලියෝටයිඩ් සෑදීමට දායක වන පෙන්ටෝස් සීනි වර්ග දෙකකි. හරිද? එනම් මොනවාද? එනම් ඩියොක්සිරයිබෝස් සහ රයිබෝස් වේ. දෙවෙනි දරුව. එනම් ඩියොක්සිරයිබෝස් පළවෙනි එක සහ රයිබෝස් වේ. යටින් ලියා ගන්න පුළුවන් ඩියොක්සිරයිබෝස් සහ රයිබෝස්. ගොඩාක් ළමයි. හරිද? මෙන්න මේ වැරද්ද කරනවා මම මේකේ ස්ට්‍රක්චර් එක දෙන්න ප්‍රධාන හේතුව මේකේ ව්‍යුහය ඔයගොල්ලන්ට දෙන්න ප්‍රධාන හේතුව තමයි ළමයි
ගොඩාක් අය හිතනවා රයිබෝස් ඩිऑක්සිරයිබෝස් කියන්නේ ඩිऑක්සි. ඒ කියන්නේ ඔක්සිජන් එකක් නැති. හරිද? මෙයාගේ ඔක්සිජන් එකක් අඩුයි. හරිද? ඩිऑක්සිරයිබෝස්. ගොඩාක් අය හිතනවා මෙන්න මේ මුදුනේ තියෙන ඔක්සිජන් එක තමයි නැත්තේ කියලා. හරි මුදුනේ තියෙන ඔක්සිජන් එක නැති වෙලා ළමයි ඩිऑක්සිරයිබෝස් ඇදුවොත් එimhe එතනින් කැඩිලා යනවා. ඔයගොල්ලන්ට තේරෙනවනේ. එතන කාබන් එකක් එන්නත් බැහැනේ. තේරුණාද? එහෙනම් මොකක්ද අයින් වෙන්නේ? මෙන්න මේ දෙවෙනි කාබන්ගේ. මේ කාබන් තමයි ලකුණු කරලා තියෙන්නේ. පළවෙනි කාබන්, දෙවෙනි කාබන්, තුන්වෙනි කාබන්, හතරවෙනි කාබන්, පස්වෙනි කාබන්. දෙවෙනි කාබන්ගේ තියෙන ඔක්සිජන් එකක් තමයි මේ නැති වෙලා තියෙන්නේ. හරිද? ඉතින් අපි ඕක අඳිමු. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මාත් එක්ක ඔයගොල්ලන්ට අඳින්න පුළුවන්. ලියා ගන්න. එනම් මේ ටික ලියලා තියාගන්නකෝ. මේ රූප අඳින්න එපා දැන්ම. පෙන්ටෝස් කාණ්ඩය වරහන් ඇතුළේ ලියා ගන්න. කාබන් 5 කාණ්ඩ වරහන වැහුවා. නියුක්ලියෝටයිඩ් සෑදීමට දායක වන පෙන්ටෝස් සීනි වර්ග දෙකකි. එනම් ඩිऑක්සිරයිබෝස් හා රයිබෝස් වේ. ඊට පස්සේ ලියා ගන්න මොකද ඩිऑක්සිරයිබෝස් වල රයිබෝස් වලට වඩා ඔක්සිජන් පරමාණුවක් අඩු වේ. මම ඒක මෙතන ලියන අතරුවක් දාලා මොකද ඩිऑක්සිරයිබෝස් වල රයිබෝස් වලට වඩා එක ඔක්සිජන් පරමාණුවක් අඩු වේ. හරිනේ. ඔය වාක්‍ය ලියා ගන්න. ඔන්න මම ඔයගලන්ට කියලා දෙනවා. ලේසි ක්‍රමයක් මේ දෙක පාඩම් කරගන්න ව්‍යුහ දෙක. ඒ ඉස්සෙල්ලා ඔක ලියා ගන්න. මේ ඇති. හරි. මම දැන් ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. අපි යන් අපේ ලියන ෂීට් එකට. ඒක මේ තියෙන්නේ. එහෙනම් ඔන්න දැන් අපි කතා කරා ෆොස්ෆේට් කාණ්ඩය ගැන. ෆොස්ෆේට් කාණ්ඩයෙන් හින්දා තමයි මේ සංයෝගයට ආම්ලික ස්වභාවයක් ලැබෙන්නේ. හරි. දැන් අපි කතා කරන්නේ පෙන්ටෝසීනි කාණ්ඩය ගැන. පෙන්ටෝසීනි කාණ්ඩ දෙකක් තියෙන්න පුළුවන් කියලා කතා කරා මොනවාද? ඩිऑක්සිරයිබෝස්. ඔයගොල්ලෝ ලියාගත්තා එහෙනම්. ඩිऑක්සිරයිබෝස් සීනි සහ අනිත් එක තමයි රයිබෝස් සීනි. හරි. එහෙනම් ඩිऑක්සිරයිබෝස් සීනි සහ රයිබෝස් සීනි. ඉස්සෙල්ලා අඳින්න පුරුදු වෙන එක ලේසි ළමයි ඩිऑක්සිරයිබෝස්. මේ රයිබෝස්. අපි ඒ ඉඳ ඉස්සෙල්ලාම රයිබෝස් අඳින්න. කොහොමද රයිබෝස් අඳින්නේ? ඔන්න ඔහම ඕක කාබන් 5ක් තියෙන හින්දා 5 කියලා ඉතින් කවන්නේ මතක තියාගත්තට හැබැයි මතක තියාගන්න මේ උඩ තියෙන්නේ ඔක්සිජන් එක. හරිනේ? ඔක්සිජන් එක තියෙනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ කාබන් මම අර තියෙන ව්‍යුහය තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. ඔහම කාබන් 5 තියෙනවා. මම අර කිව්වා වගේ එක කාබන් එකක් ඔන්න ඔහම එළියට ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය කාබන් තමයි මේ අර මම කලින් පෙන්නපු එකේ එළියට ගිහිල්ලා තියෙන කාබන්. මේ තියෙන්නේ පස්වෙනි කාබන්. ඊට පස්සේ ළමයි ඔයගොල්ලෝ පුරවගෙන යන්න මේ දෙන්නගේ යටට තියෙනවා OH දෙකක්. හරි. මේ පළවෙනි කාබන් අපි 1 2 කියලා ලකුණු කරමු. ඒතොර හරි ලේසි 1 2 3 4 5 කාබන් 5යි. හරි. පළවෙනි කාබන්ගේ OH එක උඩට තමයි අඳින්නේ. OH. හරි. ඊළඟට තව එකක් තියෙනවා OH 4යි මේ ව්‍යුහේ තියෙන්නේ. මොකද්ද? මේ පස්වෙනි කාබන්ගේ. හරිද? මේ පස්වෙනි කාබන්ගේ මෙයා කවුද? පස්වෙනි කාබන්. හරිද? පස්වෙනි කාබන්ට OH එකක් තියෙනවා. හරි. ඉතින් ඔච්චරයි OH කියලා තියෙන OH 4යි.
ඉතුරු ඒවට හයිඩ්‍රජන් දාගෙන පුරවගෙන යන්නයි තියන්නේ. ඉතින් හරිය ලේසියි ළමයි. මම වෙන පාටකින් හයිඩ්‍රජන් දාන්නම්. මේ පැත්තේ යටට හයිඩ්‍රජන්. මොකද දැන් මේ ඔයගොල්ලෝ දන්නවා කාබන් වටේට බන්ධන 4ක් තිබිය යුතුමයි. එහෙනම් එයා ඒක බැලන්ස් කරගන්න. එයාගේ අනිත් පැත්තට හයිඩ්‍රජන් බඳව ගන්න. ඔන්න මෙයාගේ යට පැත්ත. මෙතන කාබන් පස්සේ කාබන්ට CH2 CH2OH එකක් තමයි තියෙන්නේ. හයිඩ්‍රජන් දෙකක්. හරිද? ඉතින් ළමයි අයියෝ හරිම ලේසි ඩියොක්සිරයිබෝස් සීනි ඕකමයි. මොකද්ද වෙනස? මෙන්න මෙතන මේ ඔක්සිජන් එක අයින් වෙනවා. හරිද? එතන ඔක්සිජන් එක ඉවත් වෙනවා. ඔය තමයි ඩියොක්සිරයිබෝස් සීනි. ඉතින් ඕගොල්ලෝ මේවා අපිට ව්‍යුහ නැත කියලා පාඩම් කරන්න නැතුව ඉන්න එපා. ඕගොල්ලෝ දැන් මේ දවස්වල ගෙදර ඉන්නානේ ඉතින් පොල් ටිකක් අරගත්තා. ලේසි විදිහකට පාඩම් කරගන්න. රයිබෝස් ඉස්සල්ලා අඳින්න ඩියොක්සිරයිබෝස් වලදී ඔක්සිජන් එක අයින් වෙනවා. හරි එහෙනම් දෙවෙනි කාබන් එකේ තියෙන ඔක්සිජන් එක තමයි අයින් වෙන්නේ. හරි එහෙනම් ඕක බලාගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සල්ලාම රයිබෝස් සීනි එක අඳින්න. ඊට පස්සේ ඔක්සිජන් එක අයින් කරලා ඩියොක්සිරයිබෝස් අඳින්න පුළුවන්. මම ඒක අඳිනකන් ඔයගොල්ලන්ට පුළුවන් රයිබෝස් සීනි එක අඳගන්න. මේ රයිබෝස්. මේ අඳින්නේ ඩියොක්සිරයිබෝස්. දැන් ඔහොම වර්ණවත් අඳින්න ඕනද? මෙතන ඔක්සිජන් සාමාන්‍ය පරිදි තියෙනවා. කාබන් 1, කාබන් 2, කාබන් 3, කාබන් 4, එළියටම කාබන් 5. ඒතර මෙයාට ඉන්න OH එකක්. මෙයාට ඉන්න OH. ඊට පස්සේ දෙවෙනි එකේ OH එක තමයි වෙනස් වෙන්නේ. අපි ඔක්සිජන් නැති හින්දා මෙතන ලියන්නේ හයිඩ්‍රජන් විතරයි. ඒතර මෙයාගේ උඩ පැත්තට OH එකක් තියෙනවා. ඊට පස්සේ අපි අනිත් පෑනකින් ලියමු. අර සාමාන්‍ය විදිහටම මෙයාගේ මේ පැත්තට එනවා. මෙයාගේ ඒතකොට දෙපැත්තටම හයිඩ්‍රජන් දෙකක් තමයි යන්නේ. ඔව්. ඊට පස්සේ මෙයාගේ ඇතුල් පැත්තට හයිඩ්‍රජන් එක, මෙයාගේ පිට පැත්තට හයිඩ්‍රජන් එක. මෙතන අන්තිම එක්කෙනාගේ CH2OH බවට පත් වෙනවා. මෙතන OH. මේක පස්වෙනි කාබන්. හරි. එහෙනම් ඩියොක්සිරයිබෝස් සහ රයිබෝස් අඳින්න. මෙයා ඩියොක්සිරයිබෝස්, මෙයා රයිබෝස්. එහෙනම් ළමයි දැන් 6:00 වෙලා හින්දා ඔයගොල්ලන්ට එක දිගට අමාරුයිනේ, මටත් අමාරුයි එක දිගට කතා කරලා. ඒකින්ද අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු. ඔයගොල්ලෝ මේක ලියලා ඉවරයි කියලා මම හිතනවා. ඉන්ටර්වල් එකේදී මම මේක දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ඇඳලා නැති කට්ටියට ඇඳගන්න. දැන් වෙලාව 6:24යි. එහෙනම් අපි 6:34ට නැවත හම්බ වෙමු. 6:34. කීයද? 6:34. හරි. ලියා ගන්න බැරිුණු කට්ටියට මම මේක ඉන්ටර්වල් එක වෙලාවේ දාලා තියෙනවා. හරි. එහෙනම් චූටි ඉන්ටර්වල් එක ගන්න. අහන්න ළමයි අහන්න. යා ලෙෆ්ට් වෙන්න එපා. ඉන්ටර්වල් එකේ මොකද කරන්න ඕනේ? හොඳට දිග ඇරිලා. දැන් ඉන්නේ ඇඳන් වල වෙන්න ඇතිනේ. නේ? ආයෝයි ගාලා ඇඳන් වල වැටලා ඇති. හොඳට අතපය දිග ඇරලා නිදා ගන්න එහෙම නෙමෙයි. අහන්න. නැගිටලා පොඩ්ඩක් එහාට මෙහාට යන්න. පොඩ්ඩක් ගෙදර තව නැගිටලා නැති කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් නැගිටවන්න පුළුවන්. ඕගොල්ලන්ට කොච්චර දේවල් තියෙනවද? නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඉන්නවනම් නේද? නැගිටවන්න පුළුවන්. මං කිව්වා කියන්නේ බය නැතුව කියන්න. හරි ඔය සමහර ක්ලාසස් සමහර ළමයි ඉන්නවා ගෙවල් වල ඉන්නවා මේ මගේ අනිත් ක්ලාස් වල ඉන්න ළමයි. හැරවන්න. අක්කලා එහෙම හැරවන්න. අක්කලා අයියලා හැරවන්න. ඒව කරලා එනකොට විනාඩි 10 ඉවර වෙයි. ඒතර හොඳ ෆ්‍රෙෂ්ලි වැඩේ පටන් ගන්න පුළුවන්. හරි එහෙනම් 6:25 වෙලාව 6:35ට අපි නැවත ක්ලාස් එක පටන් ගමු. නිදා ගන්න එපා. හැරලා ඉන්න ඕනේ. දැන් මට එහෙනම් ඉක්මනේ සාරාංශයක් කියන්න බලන්න කවුරු හරි. මෙතනට එනකම් අපි මොනවද කරේ කියලා ඉතා පොඩි නිකන් චූටි සාරාංශයක්. නියුක්ලියික් අම්ලවල ලක්ෂණ ජෛව බහුවර්ග තැනුම් ඒකකයේ වෙන නියුක්ලියෝටයිඩ්
එතකොට තියෙන්නේ පොලිනියුක්ලියෝටයිඩ් විදිහට මූලද්‍රව්‍යමය සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් මහා අණුවේ නියුක්ලියික අම්ල වර්ග දෙකයි DNA RNA. DNA ඩිऑක්සිරයිබෝ නියුක්ලියික අම්ලය, RNA රයිබෝස් නියුක්ලියික අම්ලය. නියුක්ලියෝටයිඩ් එක සංඝටක තුනයි. ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා, පෙන්ටෝස් කාණ්ඩයක් තියෙනවා, නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක් තියෙනවා. නියුක්ලියෝසයිඩයක් කියලා කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩයේ රහිත නියුක්ලියික අම්ල, උදාහරණ ඇඩිනොසින් සහ ගුවනොසින්. ෆොස්ෆේට් කාණ්ඩය නිසා තමයි නියුක්ලියික අම්ලයට ආම්ලික ස්වභාවය ලැබිලා තියෙන්නේ. පෙන්ටෝසීනි කාණ්ඩය ගත්තාම ටෝසීනි දෙකයි ඩිऑක්සිරයිබෝස් රයිබෝස් ඩිऑක්සිරයිබෝස් වල රයිබෝස් වලට වඩා ඔක්සිජන් පරමාණුවක් අඩුයි. හරිනේ ඔය ව්‍යුහ දෙක තමයි අපි කතා කරේ. එතකොට ළමයි මේ ඊළඟට අපි යනවා නයිට්‍රජනීය භස්ම වලට. ඔය කොටස් දෙක ගත්තාම ඔයගොල්ලන්ට පේනවා එක්ක රයිබෝස් තියෙන්න ඕනේ එක්ක ඩිऑක්සිරයිබෝස් තියෙන්න. අපේ දැන් අපි කතා කරගෙන යන්නේ නියුක්ලියික අම්ල ගැන. නියුක්ලියික අම්ල වල ওই දෙකෙන් එකක් තියෙනවා. එහෙනම් ඊළඟට අපි කතා කරනවා මොකද්ද? අපි ඊළඟට කතා කරනවා ඔයගොල්ලන්ගේ ඊළඟ කොටස ගැන නයිට්‍රජනීය භස්ම ගැන. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ওই පොඩි පොඩි අවස්ථාවල් වලදී මම කියන්නේ හැමතිස්සෙම ඔයගොල්ලෝ මේක පුරුද්දකට ගන්න. මොකද්ද? ඔයගොල්ලෝ ක්ලාස් එකේ ඉගෙන ගන්න වෙලාවේ පුළුවන් තරම් මතක තියාගන්න. හරි මම ඉතා හිමෙන් මේ පාඩම් කරන්නේ මේ මුල ටික. මොකද ඔයගොල්ලන්ට ටික මේවා අල්ල ගන්න ඕන හින්දා මේ ඒක නිසා ළමයි පුළුවන් තරම් ක්ලාස් එකේදී පුළුවන් තරම් උපරිමයෙන් පාඩම් කරගන්න. දැන් ලක්ෂණ මම ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම කාබෝහයිඩ්‍රේට් වල ලක්ෂණ 5ක් කියන්න කියලා කියන්න පුළුවන් විදිහට තියාගන්න. එතකොට දැන් ඒක නම් කලින් උගන්වපු එකක්නේ. මම ඔයාලගෙන් අහුවොත් එහෙම නියුක්ලියෝටයිඩ් වල න්‍යෂ්ටික අම්ල වල නැත්නම් නියුක්ලියික අම්ල වල ලක්ෂණ 5ක් කියන්න කියලා පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක් කරගන්න බලන්න. ක්ලාස් එකේ ඔය පොඩි පොඩි හම්බ වෙන වෙලාවවල ඔයගොල්ලෝ ලියලා ඉවරලා ඔහේ ඉන්න වෙලාවවල පොඩ්ඩක් මතක් කරලා බලන්න මොනවාද? කවදාවත් මතක් කරන්නේ නැතුව පාඩම් කරන්න බෑ. හරිද? මොකද O level වගේ නෙමෙයි පොඩි කොටස. දැන් ඔයගොල්ලෝ O level ඉගෙන ගන්නවට වඩා ලොකු කොටසක් A level වල ඉගෙන ගන්නවා. ඊට වඩා දසදහස් ගුණයකින් කැම්පස් ගියාම ඉගෙන ගන්නවා. හරිද? ඒ හින්දා එච්චර ගොඩක් ඔයගොල්ලන්ට මතක තියාගන්න නම් මතක් කරගන්න ඕනේ. ඉස්සල්ලා ඇහෙනවර අපි කියන්නේ දිගු කාලීන මතකයට යන්න නම් ඔයගොල්ලෝ අහන්න ඕනේ, හිතන්න ඕනේ, ආයෙ නැවත ශබ්ද නගලා කියවුවාම එතකොට තමයි මතකයේ තියෙන්නේ. ඉතින් දැන් ඉඳන්ම ඕවා හොඳට ප්‍රැක්ටිස් කරගන්න. ආයෙ පස්සේ අමාරු වෙනකොට කරනවා කියලා ඉන්න එපා. මේවා අපි දන්න O level වලත් ඒව නැහැ. හරිනේ? දැන් ඉඳන් ඕන දේවල් පාඩම් කරගන්න. එහෙනම් ලක්ෂණ පහක් ඔයගොල්ලෝ නිකන් මතක් කරගන්න මොනවද? බහුයවවික වෙනවා. ඊට පස්සේ ජෛව බහුයවවික කියලා කතා කරා. හැදෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. මොනවාද තියෙන සංඝටක? කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆොස්ෆරස්. ඔහොම මතක් කරනකොට ඕගොල්ලන්ට මතක්ේ කාබෝහයිඩ්‍රේට් වල තිබ්බද? ප්‍රෝටීන් වල මේවා තිබ්බද? එම මතක් වෙන්න නම් ඔයගොල්ලෝ මතක් කරන්න ඕනේ. හරිනේ? එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට වෙන්නේ කවදා හරි දවසක අර බේසමේ කකුල් දාගෙන පාඩම් කරන්න. අන්න එහෙම කරන්න. හරිද? එහෙම කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැන් ඉඳන් ওই විදිහට පොඩ පාඩම් කරන්න. හරිද? මහා ලොකු කාලයක් අරගෙන පාඩම් කරන්න ඕනේ නැහැ. උගන්වනකොට මෙමරයිසින් මතක් කරගන්න. කොලයක් අරගන්න. මම කියලා තිනවා ඕගොල්ලන්ට කොල තියෙන්න ඕන. ඔය ඉවතලන කොල, ගෙදරට ගේන විසික් කරනකොට ඔක්කොම එකතු කරගන්න. එකතු කරලා ලියන්න. අනේ ඒතකොට ගෙදරින් පොඩි සැලකිල්ලක් හම්බ වෙනවා. ඒ ඔයගොල්ලෝ පාඩම් කරනවා කියලා හිතනවනේ ඒගොල්ලෝ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යන් ඉක්මනින් නයිට්‍රජනීය භස්ම කොහොමද මම හරි කරදර යන්නේ. අපලයට. මෙතන හොඳනේ. එහෙනම් අපි තුන්වෙනි කොටස ගන්නවා ළමයි නයිට්‍රජනීය භස්ම. හරි. නයිට්‍රජනීය භස්ම ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ තමයි මොනවද? පියුරින් සහ පිරිමිඩින්. හරි. අපි ඒකත් ගමු කොලේට. මොනවාද? නයිට්‍රජනීය භස්ම. නයිට්‍රජනීය භස්ම. එහෙනම් ඕකේ නයිට්‍රජනීය භස්ම කියලා කියන්නේ නයිට්‍රජන් සහිත භස්ම. නයිට්‍රජන් තියෙනවා. හැබැයි භස්ම කියලා කිව්වම අර ඕගොල්ලෝ දන්න හයිඩ්‍රොක්සයිඩ් නේද? ඇමෝනියම් ඒව නෙමෙයි. මේ වෙන භස්ම වර්ගයක්. මේකෙත් භස්ම වර්ග කාණ්ඩ දෙකක් තියෙනවා. මොකද්ද ළමයි? පළවෙනි කාණ්ඩය තමයි පියුරීන. මොනද? පියුරීන.
දෙවනි කාණ්ඩය තමයි පිරිමිඩීන. මම මේක ගන්න ඕගොල්ලන්ගේ මේ අර මම පෙන්නපු ස්ලයිඩ් එකටම කාගේ හරි මයික් එක ඔන් කරලා දැන් නම් හරි මම හිතන්නේ. එතකොට එහෙනම් කොටස් දෙක මොකක්ද? එකක් පියුරින් අනිත් එක පිරිමිඩීන. පියුරින කියලා කියන්නේ ළමයි වලලු දෙකක් තියෙන ප්‍රමාණයෙන් විශාල ඒවා. දැන් මේ වගේත් ඕගොල්ලන්ට මේ ව්‍යුහය අඳින්න ඕනේ නැහැ. පාඩම් කරන්න ඕනේ නැහැ. මම හැබැයි ඕගොල්ලන්ට දෙන්නම් නිකන් පෙන්නන්නම් ඕනනම්. හැබැයි ඕනේ නැහැ. හරිනේ. මම මේ පියුරින් එහෙම ෆොටෝ එකක් ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට නෝට් එකේ එවුවාම ඉඩ තියලා පස්සේ ඇඳ ගන්න. දැන් දෙන්නේ නැහැ මම වෙලාව. ඕගොල්ලන් රූපයක් මම රූප සටහන් ටික දෙනකොට දෙන්නම්. ඒ කියන්නේ ක්ලාස් එකේදී මම ඔයගොල්ලන් ටියුට් එක මේ ගිය සතියේ දුන්නේ. ඒ වගේ මේ එන සතියේ මම ඔයගොල්ලන් රූප කොළ ටිකක් දෙනවා. එන මාසෙට. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒවා අලව ගන්න. ඒකේ මම පියුරින් පිරිමිඩීන් දෙක දෙන්නම්. හරි. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් වෙලාව තියෙනවා නෝට් එක ලස්සනට හදා ගන්න ඕන නම් එතන පියුරින් පිරිමිඩීන් අඳින්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඕක දෙන්නම්. එක්කෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නැත්නම් මම නෝට් එක කොහොමත් ඔයගොල්ලන්ට එවනවා. හරි. එතකොට ළමයි එහෙනම් පියුරින් සහ පිරිමිඩීන් ගත්තාම පියුරින කියලා කියන්නේ කාබන් වලලු දෙකක් තියෙනවා. එයා අනිත් එක විශාලයි. මොකද්ද කාබන් වලලු දෙකක් කියන්නේ? මෙන්න මෙහෙම. ඔන්න ඔහොම එක කාබන් වලලයි එයාට තියෙනවා තව මෙන්න මෙහෙම ඔන්න ඔහොම පහේ වලල්ලක්. හරිද? කාබන් වලලු දෙකක් තියෙනවා. ප්‍රමාණයෙන් ඉතින් විශාලයි. හරිද? පිරිමිඩීන කියන්නේ එක කාබන් වලල්ලයි. හරිද? එයාව මම අඳින්නේ කොහෙද? මම මෙන්න මේ අයිනේ. වම් පැත්තේ අයිනේ අඳිනවා එයාව. මෙන්න මේව නිකන් පංචාශ්‍රයේ හැඩේ. සෝරි. මෙයත් ෂඩාශ්‍රාකාර. ෂඩාශ්‍රාකාර මෙන්න පිරිමිඩීන. තනි වලල්ලා. කුඩයි. හරිද? දැන් මේ වල හිතන්න එපා දැන් මේ පිරිමිඩීන එක ලොකුවට ඇඳලා පියුරින් එක නිකන් පොඩිනේ. එහෙම නෑ. මේකේ කාබන් වල දෙකක් තියෙනවානේ. පිරිමිඩීන වල මම මේ මෙතන ඉඩ වැඩියෙන් තිබ්බ හින්දා ඒක ලොකුවට ඇඳුනා. හරිද? ඉතින් පිරිමිඩීන පොඩි පියුරින ලොකුයි. ඇයි ලොකු? පියුරින වල වලලු දෙකක් තියෙනවා. පිරිමිඩීන වල එක වලල්ලයි තියෙන්නේ. හරිද? ඉතින් ළමයි අපි පියුරින් ගණයට ගන්නේ ඇඩිනින්. කවුද? A. ඇඩිනින්. ඊට පස්සේ ගුවැනින්. G. ගුවැනින්. හරිද? T මොකද්ද? තයමින්. මේවා සම්මත අක්ෂර මේ T C U G ඒවා සම්මත අක්ෂර. ඔයගොල්ලන්ට ඒවා පාවිච්චි කරන්න පුළුවන් හැබැයි කියවන විදිය දැනගන්න ඕනේ. මෙයා සයිටොසින්. මෙයා යුරැසිල්. හරිද? ඇඩෙනින්, ගුවැනින්, තයමින්, සයිටොසින්, යුරැසිල්. හරිද? මයික් එක ඔෆ් කරලා නැත්තේ? හරි. හොඳට ශබ්ද නගලා කියන්න. පියුරින් දෙකයි මොනවාද? ඇඩිනින්, ගුවැනින්. මොනවාද? ඇඩිනින්, ගුවැනින්. ඇඩිනින්. හරිද? ඇඩිනින්, ගුවැනින්. පිරිමිඩීන් මොනවාද? තුනයි. තයමින්, සයිටොසින්, යුරැසිල්. හරිද? ඕ ලෙවල් වල තිබුණාද? තිබුණා නේද? යුරැසිල් තිබ්බේ නැහැ ටීචර්. යුරැසිල් තිබුණේ නැහැ. හරි. එහෙනම් ඉතින් තව වැඩි එකක් ඇවිල්ලා තියෙනවානේ. පිරිමිඩීන් යුරැසිල් එනවා අනිවාර්යෙන්. මොකද RNA වල තයමින් නැහැ යුරැසිල් තියෙනවා. හරිද? එහෙනම් පිරිමිඩීන් මොනවාද? තයමින්, සයිටොසින්, යුරැසිල්. තයමින්, සයිටොසින්, යුරැසිල්. හරිනේ? ඔන්න ඔය තුන් දෙනා. පියුරින් කියලා කියන්නේ ඇඩිනින්, ගුවැනින්. හරිනේ? එහෙනම් අපි ඕකේ ව්‍යුහයක් බලමු. ඔය පේනවනේ. මෙන්න ඇඩිනින්. අර මං කිව්ව විදිහට පේනවද? මොකද්ද පේන්නේ? ඔන්න මේ තියෙන අර කිව්ව විදිහට ෂඩාශ්‍රය ඒකට තියෙන වලල්ල මේ තියෙන්නේ. ඔය තියෙන්නේ. පේනවද? ඊට පස්සේ මෙයාගේ ගුවැනින්. ගුවැනින් කියන්නේ පියුරින් එක. නේ? පේනවද එයාගේ වලලු දෙක? වලලු දෙක පේනවද? ඊළඟට සයිටොසින්. සයිටොසින් පේනවද තනි වලල්ල? යුරැසිල්. පේනවද තනි වලල්ල? තයමින්. පේනවද තනි වලල්ල? ඒ වගේ වෙනස් වෙන්නේ යාලට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් බන්ධන හින්දා. දැන් එහෙනම් මම ඔයගොල්ලෝ ඕනනම් පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ හිමින් සැරේ නයිට්‍රජනීය භෂ්ම යටින්
ලස්සනට ඇඳලා තියාගන්න පාට කරන්නෙම ඕනේ නැහැ. නිකන් viewer ටික ඇඳලා තියාගන්න. හරිනේ. එහෙනම් අපි යන් ඔයගොල්ලන්ගේ නෝට් එකට මොකද්ද මාතෘකාව අණු මාතෘකාව නයිට්‍රජනීය භස්ම ලියා ගන්න නයිට්‍රජනීය භස්ම ප්‍රධාන කාණ්ඩ දෙකකි පියුරීන පිරිමිඩීන ඔය විදිහටම ලියන්න. හරිනේ. එහෙනම් මේක ලියා ගන්න පුළුවන් මොකද්ද? පියුරීන් වලට අයත් භස්ම වර්ග දෙකකි. කොටුව ගහලම ලියා ගන්න කමන්නේ. පියුරීන් වලට අයත් භස්ම මෙයා පිරිමිඩීන් වලට අයත් භස්ම. හරි. එහෙනම් අකුරු වලින් සංකේතවත් කරන එක තමයි කරන්නේ. මේවා සංකේතවත් කරන්නේ ඔය A J T C U වල අකුරු වල. ලියා ගන්න. ඔය විදිහටම ලියා ගන්න. ඕක තමයි ඉතින් නෝට් එක. අන්නේ නිකන් ඔයාලා දැන් බයෝ කියලා ලියාගෙන යන නෝට් එහෙම බලාපොරොත්තු වෙන්න එපා කොහොමද? පොඩි දේවල් ටිකක් තියෙන්නේ පාඩම් කරලා. අනිත් දේ තමයි ඔයගොල්ලෝ ලියන ගමන් අහගන්න ළමයි මම ඔයගොල්ලෝ දැන් අලුත් ළමයිනේ තාම. ඒකයි කියන්නේ බයෝ වල ප්‍රධානම දෙයක් තමයි ඔයගොල්ලන්ගේ නෝට් එක. හරිද? නෝට් එක හරියට හදා ගන්න ඕනේ. දේවකාර්යය වගේ නෝට් එක හදා ගන්න. යම් කිසි දවසක ඔයගොල්ලන් ක්ලාස් එකට එන්න බැරි වුණා නම්, සිග්නල් නැති වුණා නම්, ඩේටා නැති වුණා නම් කොහොම හරි ඊළඟ දවසේ ක්ලාස් එකට එන්න කලින් නෝට් එක හදා ගන්න. තේරුම් ගැනීම, පාඩම් කිරීම, ස්පොට් එකේ විවරණ රීම මොකක් වුණත් කමක් නැහැ. නෝට් එක හැබැයි හදා ගන්න. හරිද? යාළුවෙක්ගෙන් නෝට් එක ඉල්ල ගන්න පුළුවන්, නැත්නම් වීඩියෝ එක ආපහු බලන්න පුළුවන්. මොකක් හරි ක්‍රමයක් හොයාගෙන නෝට් එක අනිවාර්යෙන් හදාගන්න ඔය කියන විදිහට. කොහෙන් හරි හොයාගෙන ඔහෙ ලියා ගන්න නෙමෙයි. ගොඩාක් වෙලාවට බයෝ ගුරුවරු ගොඩාක් ලොකු නෝට් දෙනවා. හරිද? එහෙම තේරුමක් නැහැ. ඕනේ ඒවා විතරයි ඕනේ. ඕනේ ඒවා ඕනේ. ඒවා අඩු කරන්න බෑනේ. හරිද? හැබැයි එහෙම අනවශ්‍ය දේවල් ගොඩක් ඕනේ නැහැ බයෝ වලට. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා පරණ සිලබස් එකේ ඒවා ඕනේ නැහැ. අතිරේක ඒවා ගොඩක් ඒවා අතිරේක සමහර ඕන දේවල් තියෙනවා. ඒවා ඕන සමහර ගොඩාක් දේවල් ඕනේ. ඔයගොල්ලන්ගේ තියෙන සීමිත ඉඩ ඇතුලේ ඉන්න ටික හරියට පාඩම් කරගත්තා නම් ඉඩ ඇතුලේ තියෙන ටික හොඳටම ඇති ඒ ලෙවල් වල ඒකත් ගන්න. අන්න ඒකින්ද කියන විදියට හරියට වැඩ කරන්නයි තියෙන්නේ ඔයගොල්ලෝ. හරි. දැන් මගේ කියවිල්ල අතරේ ඔයගොල්ලෝ ලිව්වද? ලියලා ඉවරද? නේ ඉපරාය හෙන්නේ නැවද්ද? කොළමයි ලියලා ඉවරද? ඇහෙන්නේ නැද්ද? හරි ටීචර්. හරි. අනිත් අය? විනෝෂ? ඉවරයි ටීචර්. හරි. එහෙනම් අපි දැන් ඔය දැනුම භාවිතයි. හරිද? ඔය දැනුම භාවිතෙන් අපි අඳිමු හොඳ නයිට් මොකද්ද? නියුක්ලියෝටයිඩ් එකක්. හොඳ නියුක්ලියෝටයිඩ් එකක් අපි අඳිමු. ඔය දැනුම භාවිතයෙන් කියන දැනට ඔය ඉගෙන ගත්ත ටික භාවිතයෙන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ අර කලින්ට වඩා දන්නවනේ ෆොස්ෆේට් කාණ්ඩය කොහොමද? රසායනික ව්‍යුහය පෙන්ටෝස් කාණ්ඩය කොහොමද? කොහොමද නයිට්‍රජනීය භස්මය. ඔකේ ව්‍යුහ ටික ඉගෙන ගත්තනේ. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔය ටිකත් ඇඳ ගන්නවද? ආයෙ මොකටද පස්සට තියන්නේ නේ? ඔතන ඉපල්ලෙහා ඔය ටිකත් ඇඳ ගන්න ළමයි. කමන්නේ. මේක පියුරින. මේක පිරිමිඩින. මේකේ ව්‍යුහ පාඩම් කරන්න එපා. ඕගොල්ලෝ හදිසියේ පාඩම් කරොත් එහෙම කියන්න බෑනේ. පාඩම් කරන්න එපා. ඒ වුණාට ඇඳ ගන්න. පාඩම් කරන්න එපා ඇඳ ගන්න. හරි. වෙනවා. මේ පියුරින 2, මේ පිරිමිඩින 3. ලොකු වෙලාවක් යන එකක් නෑ ඔයාලට.
හරි නේද? බලා ලිවීම. අනේ නිකම් බලාගෙන ලියා ගන්න. කියලායි කියන්නේ. හරි නේද නැද්ද? හරි නේද ළමයි? ඕගොල්ලෝ ළමයි නම් මට මතක නෑනේ හරියට ඔක්කොම. ඕෂධි නෑ දැන් සාමාන්‍යයෙන් ඇඳගෙන යන්න. හරි. හරි නේද? තව ලියන්න තියෙනවා නම් අපි පස්සේ ඒක සම්පූර්ණ කරගමු. දැනට පොඩි අපි එක්සර්සයිස් එකක් කරමු. හරිද? දැන් මම ඔයගොල්ලන්ට කලින් ඉඳන් කිව්වා ඔයගොල්ලන්ට ඇත්තටම මේ රසායනික ව්‍යුහම මතක තියාගන්න ඕනේ නිකන් අනවශ්‍ය දේවල් ඕනේ නෑ. නමුත් ඔයගොල්ලෝ ගෙදර ඉන්නවා නිකන් ආසයි නේද? ඔය රයිබෝස් එක, ඩියොක්සි රයිබෝස් එකක් අඳින එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ හින්දා මේ කොහොමත් මෙහෙමයි හැබැයි රයිබෝස් ඩියොක්සි රයිබෝස් නම් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. පෙන්ටෝස් සීනිකාන් දෙක අඳින්න පුළුවන් වෙන්න ඕනේ. නයිට්‍රජනීය භෂ්ම ටික නම් ඕනේ නෑ ළමයි. කොහොමදත් ඕනේ නෑ. මේව නම් පාඩම් කරන්න එපා. එපාම එපා. හරිද? මම මේක දුන්නේ අපි පොඩි දෙයක් අඳින්න ඕන දැන්. හරිද? අපි අඳිමු මෙන්න මේ නියුක්ලියෝටයිඩ් එකක්. අඳිමු. කොහොමද අඳින්නේ? මෙන්න බලන්න. අපි එකතු වෙලා අඳිමු. හරි. අපි අඳිමු රසායනික ව්‍යුහයක්. මොනවාගේද? නියුක්ලියෝටයිඩ් වල. නියුක්ලියෝටයිඩ් එක. නියුක්ලියෝටයිඩ්. දැන් අපි මේවා ඉගෙන ගන්න යන්නේ කොහොමද? නියුක්ලියෝටයිඩ් ඉගෙනගෙන නියුක්ලියෝටයිඩ් ගොඩක් එකතු වෙලා න්‍යෂ්ටික අම්ල නේ? නැත්නම් නියුක්ලියික් අම්ල. එතකොට අපි නියුක්ලියික් අම්ල කියලා ගත්තොත් එහෙම මේ නියුක්ලියික් අම්ලය හැදෙන්නේ ඔන්න ඔය වගේ නියුක්ලියෝටයිඩ් ගොඩක් එකතු වෙලා. එහෙමනේ. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තමයි. හරි. එතකොට එහෙනම් මෙන්න මේ නියුක්ලියෝටයිඩ් මෙන්න මේ එක නියුක්ලියෝටයිඩ් එකක් අපි ඇඳලා බලමු. හරි. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා නියුක්ලියෝටයිඩ් තියෙන කොටස් ටික අපි නම් හොඳට ලස්සනට කොටස් ටික අඳිමු. ඔන්න මම අඳිනවා ෆොස්ෆේට් කාණ්ඩය. ඔයගොල්ලන්ටත් පුළුවන්. බලන්න ඇඳලා. ඔන්න ෆොස්ෆේට් කාණ්ඩය මාත් එක්කම අඳිමු. ඔන්න තියෙනවා. හරි. මෙතන ඉන්නවා ඔක්සිජන්. අපි අඳිමු ඩියොක්සි රයිබෝස් එක. හරිනේ. ඩියොක්සි රයිබෝස්. එක අපි අඳිමු ඔයගොල්ලෝ ඇඩිනින් ඇඳලා ඇතිනේ. ඇඩිනින් එකක් අඳිමු. අනේ ඇඩිනින් මේ පැත්තට අපි අඳිමු ෆොස්ෆේට් එක. අනේ ඔය ඔන්න ඔය ටික අඩංගු නියුක්ලියෝටයිඩ් එකක් අපි අඳිමු බලන්න. ඔන්න ඔය ටික අඩංගු නියුක්ලියෝටයිඩ් එකක්. හරි. ඔයගොල්ලන්ට දෙන්නද මම පොඩි අවස්ථාවක්. අපි ඔන්න අඳිමු. මේක ඔන්න හයිඩ්‍රජන් මෙතන එනවා. දැන් ඔයගොල්ලෝ මේක වෙනම අඳින්න දන්නවනේ. බල අඳින්න. පොතෙන් බැලුවා ඇඳ මොකද ඉතින් මේ ඕනේ නැහැනේ. හැබැයි ඔයගොල්ලෝ මේක හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ.
හරිද? පාඩම් කරේ නැතුනට අවබෝධය තියෙන්න ඕනේ. අන්න ඒකයි. හරි. අපි අන්දිමු. මෙතනට හයිඩ්‍රජන් මට කලින් අදගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙතන හයිඩ්‍රජන් මෙතන OH නේ මෙතන හයිඩ්‍රජන් හොඳ තැනක් අරගෙන අඳින්න. ඒ කියන්නේ හොඳට ඉඩ තියෙන තැනක් ඈ. ඔහොමනේ දැන් ඕක හැදෙන්නේ. මේ පැත්තට OH එක නේ. ඊට පස්සේ මෙන්න මේ OH එකත් එක්ක තමයි නයිට්‍රජනීය භස්මය සෙට් වෙන්නේ. මෙන්න මේ OH එකත් එක්ක. මේ පැත්තේ තියෙන OH එකක් තමයි ෆොස්ෆේට් කාණ්ඩය බන්ධනය වෙන්නේ. හරිනේ. ඒ හින්දා අපි මේ OH දෙක ජලය තමයි අතරම පිට වෙන්නේ මෙතන. මේ දෙකේම ජල අණු දෙකක් තමයි පිට වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු CH2OH එකේ OH එක අයින් වෙනවා. අයින් වෙලා ඔන්න ෆොස්ෆේට් කාණ්ඩය හයි වෙනවා. කොහොමද ෆොස්ෆේට් කාණ්ඩය හයි වෙන්නේ? අර රීනා කියලා තිබ්බ එක කොටසකින් ඉතින් මෙයා සෙට් වෙනවා. මහ ලොකු දෙයක් නෙමෙයි නේ. යාත් නම් වටේ පිටේ හැමතැනම රීන තියෙනවානේ. ඒ හින්දා අර අපි ඇඳපු විදිහට ඔන්නෝම රීන තියෙනවා. ඩබල් බොන්ඩ් එක තියෙනවා. ඉතින් ওই ද්විත්ව බන්ධනේ එහාට යන්න පුළුවන් මෙහාට යන්න පුළුවන්. ආයෙ මගෙන් අහන්න එපා. මේ හරස් පැත්තට තියෙන්නේ ද්විත්ව බන්ධනේ පොතේ. පල්ලෙහා පැත්තට තියෙන්නේ ඒවා මොකුත් නැහැ. ඕන විදිහකට තියෙන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩය. මේ තියෙන්නේ ඩියොක්සිරයිබෝස් එක. බලමු අපි දැන් අමාරුම කොටස ඇඩිනින් එක. ඇඩිනින් එකේ ඔය නම් ගොඩාක් ඒවා අඳින්න ඕනේ නැහැ. අපි නිකමට ඇඳලා බලමුකෝ. දැන් ඕගොල්ලෝ ඇඩිනින් එකේ කොතනින්ද සම්බන්ධ වෙන්නේ? බලමු අපි. මම එතනින්ම පෙන්නන්නම් කොකොල ඇඳගත් එකෙන්ම. ඇඩිනින් එක. මම ඇඩිනින් දුන්නේ ඉස්සෙල්ලාම තියෙන එකකින්ද ඇඩිනින් එකේ මෙන්න මේ පහක් තියෙන කොටස තියෙනවනේ. පහක් තියෙන කොටස මේ නයිට්‍රජන්ට තියෙන හයිඩ්‍රජන්ගෙන් අයින් වෙලා තමයි බැඳෙන්නේ. හරිද? කොහොමද වෙන්නේ? අරයගේ OH එකක් නේ අයින් වුනේ. මතකද? අර අයිනේ තියෙන OH එක දැන් මෙහෙම නේද? ඔහොම තියෙන එකේ මේ පැත්තට OH එකක් තිබ්බා. මේ පැත්තට හයිඩ්‍රජන් එකක් තිබ්බා. මේ අරයා කවුද? පෙන්ටෝස් සීනි. දැන් පෙන්ටෝස් සීනි එකේ මේ OH එකත් එක්ක මේ හයිඩ්‍රජන් අයින් වෙනවා. මොකක් විදියටද අයින් වෙන්නේ? OH එකයි හයිඩ්‍රජනුයි අයින් වෙනවා කියන්නේ? ඔයගොල්ලන්ට දැන් හරිම පුරුදුයි. ජල අණුවක් අයින් වෙනවා. අපි මෙච්චර කල් නේද අයින් වුණ තරමක් අයින් වුණේ ජල අණු හැම එකකින්. මතකයිනේ? කාබෝහයිඩ්‍රේට් හැදෙනකොට ජල අණු, ලිපිඩ හැදෙනකොට ජල අණු, ට්‍රයි එසයිඩ් ග්ලිසරෝල් හැදෙනකොට ජල අණු, ඊට පස්සේ ප්‍රෝටීන් හැදෙනකොට ජල අණු නේ? ඔව්. අලුත් අය ඉගෙන ගන්න න්‍යෂ්ටික ආම්ල හැදෙනකොට නියුක්ලියෝටයිඩ් එය හැදෙනකොට ජල අණු. හරිනේ? ජල අණුවක් අයින් වෙලා මේක කෙලින්ම අතන ගිහිලා ඔබණ්ඩයි තියෙන්නේ. හරිනේ? මෙතනින් මෙතන යටට මේක ලියන්නයි තියෙන්නේ. හරිනේ? අපි ලියලා බලමු. කෙලින්ම ඕක උතන්ට ඔබන්න. කොහොමද ඔබන්නේ? මෙන්න බලන්න එබ්බුවම ඕන දැන්. අර හයිඩ්‍රජන් අයින් කරා. එතනින් ජල අණු අයින් වෙනවා. එහෙනම් මෙන්න මෙතන තිබිලා තියෙන නයිට්‍රජන් එක. නයිට්‍රජන් එකත් එක්ක තමයි මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔබලා කිව්වට ළමයි මේක අඳින එක ටිකක් අමාරුයි. ඔන්න ඔහොම. මේක ඇවිල්ලා නයිට්‍රජන්. මේක ඇවිල්ලා හයිඩ්‍රජන්. අර කලින් එකම එහෙම ඔබන්නයි තියෙන්නේ. ඔතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඔය දෙක දෙක අඳින්නේ ද්විත්ව බන්ධන. ඊට පස්සේ ඔව් මේ පැත්තට එනවා ද්විත්ව බන්ධන. ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්නවා කෙමිස්ට්‍රි වලට බෙන්සීන් ඕගනික් වලට නැත්නම් කාබනික රසායනය ඉගෙන ගන්නවා බෙන්සීන් කියලා එකක්. එතකොට ඕගොල්ලන්ට අම්මෝ මේක එතකොට ඕගොල්ලන්ට පුළුවන් මට උගන්වන්න ඒ කාලේට. අනේ එහෙනම් දැනට නිකන් ඔහොම ඉගෙන ගන්න. මම මේවා ඇත්තටම උගන්වන්නෙත් ඕගොල්ලන්ට දැන් ඕන වෙන හින්දා නෙමෙයි. ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවානේ. එතකොට මේවා ඊට වඩා හොඳට තේරෙනවා ඒ කාලේ වෙද්දී. එතකොට ඕගොල්ලෝට මේක තේරෙනකොට හිතේ යා හොඳ වෙලාවට අකයි දවස්වල මේක ඉගෙනන්නේ කියලා. හරිනේ? එහෙනම් ඔන්න නයිට්‍රජන් දෙපැත්තට තියෙන හයිඩ්‍රජන් දෙකක්. හරිනේ? ඕක තමයි අර අරකේ අච්චුව. මම අරගෙන ගෙනල්ලා ඔතනින් තියපු එකයි කරේ යටේ හයිඩ්‍රජන් එක අයින් කරලා. මෙතනත් මොකද කරේ ෆොස්ෆේට් කාණ්ඩයේ OH නේ තිබ්බේ. ඒ හයිඩ්‍රජන් ඔය CH2OH නේ තිබ්බේ මේ පෙන්ටෝස් කාණ්ඩේ. ඒකේ OH ඔය එකතු කරලා ජලය අයින් කරා. ජල අණු දෙකක් අයින් කරා. ඔන්න මම ඇඳා මොකද්ද මේ නියුක්ලියෝටයිඩ්. බලන්න අපිට මේක නම් කරන්නත් පුළුවන් මොකද්ද? ඇඩිනොසින් ෆොස්ෆේට්. මතකයිනේ අපි කිව්වා ෆොස්ෆේට් කාණ්ඩය අයින් කරාම ඉතුරු කැලලට ඇඩිනොසින් කියනවා කියලා. නේ? ඇඩිනොසින් ෆොස්ෆේට්. හරිනේ? එතකොට ඇඩිනින් කාණ්ඩයේ තියෙනවා ෆොස්ෆේට් කාණ්ඩයේ තියෙනවා
ඩියොක්සිරයිබෝස් කෑල්ල තියෙනවා. හරිනේ? එහෙනම් මොන නියුක්ලියෝටයිඩ්. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් ඕක ලියාගන්න. ඕක නම් ඉතින් ඇඳ ගන්න දෙයක් නැහැ. මම හිතනවා ඕගොල්ලොත් ඕක මාත් එක්ක අඳින්න ඇති කියලා. නේද? මගෙන් බලාගෙන ලියන්න දෙයක් නැහැ නේ ළමයි. ඔයගොල්ලෝ මේක අඳින්න ඇති. එහෙනම් මොන හරි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කරන්න තියෙන එකම දේ නැවත මේක බලන්න. හරිද? මම අද කොහොමත් YouTube එකට මේක දානවා. මම හැමදාම දාන්නේ නැහැ. නමුත් අද මේක දානවා. ඔයගොල්ලන්ට පුළුවන් මම අද ෆුල් එකම පුළුවන් තරම් ඔක්කොම ටික දානවා. ඔයගොල්ලන්ට පුළුවන් හොඳට ආයි බලලා මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. හරි. මොකද මේ මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා බයෝ වල ඇත්තටම මුල ටික ඔයගොල්ලන්ට ටිකක් අමාරු විදිහට දැනෙනවා මේ රසායනික සූත්‍ර තියෙන හින්දා. ඉතින් මට පුළුවන් ඔයගොල්ලන්ට අමාරු වෙන්නේ නැතුව ওই සූත්‍ර ටික අයින් කරලා උගන්වන්න. ඒක නේද? ඉතින් දැනට ඔයගොල්ලන්ට හොඳයි කියලා ඔයගොල්ලෝ ක්ලාස් එකේ ඉඳී ඒ වුණාට පස්සේ දවසක අපරාධ මේක. ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි ඉගෙන ගත්තාම ඒකෙන් තමයි මම ඔක උගන්වන්නේ. නමුත් මම ඔයගොල්ලන්ට ස්පොට් ටෙස්ට් එකේ දෙන ප්‍රශ්න වගේ ඒවා තමයි එන්නේ. අනේ ඒක කවදාවත් මම අහලා නැහැ ඔයගොල්ලන්ගෙන් ඇඩිනින් අඳින්න, ෆොස්ෆේට් අඳින්න නේ. ඇඳපු එකක් අඳුර ගන්න මිසක් ඒ වගේ ඒවා අහලා නැහැ. ඉතින් ඒකින්ද අඳින්න එන්නේ නැහැ. නමුත් මම ඔයගොල්ලන්ට උගන්වනවා. ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ආයෙ නැවත අහන්න. හරි මම හිතනවා මම කියවන වෙලාවේ ඔයගොල්ලෝ ඇඳලා ඉවරයි කියලා. අපි ඊළඟ කොටසට යමු. දැන් අපි එන නියුක්ලියෝටයිඩය ගැන ඉගෙන ගත්තා. නේද? නියුක්ලියෝටයිඩය ගැන ඉගෙන ගත්තා. කොහොමද නියුක්ලියෝටයිඩය තියෙන්නේ? නියුක්ලියෝටයිඩයේ ව්‍යුහය මොකද්ද? ෆොස්ෆේට්, ඩියොක්සිරයිබෝස්, ඇඩෙනින් කොහොමද එකතු වෙන්නේ? ජල අණු දෙකක් අයින් වෙනව නේද? නේ? ඒක ඉගෙන ගත්තා. දැන් එහෙනම් අපි ඉගෙන ගන්නවා. දැන් ක්‍රමෙන් ටික ටික ඉගෙන ගන්න යන්නේ. අපි දැන් ඉගෙන ගන්නවා මේ නියුක්ලියෝටයිඩ් එකට එකතු වෙලා කොහොමද නියුක්ලියික් අම්ලයක් හදන්නේ කියලා. තේරෙනවද? එහෙනම් මොකද්ද අපි ඉගෙන ගන්නේ? මෙන්න මේ වගේ එකට බන්ධන වලින් එකතු වෙලා කොහොමද නියුක්ලියික් අම්ලයක් හදන්නේ? හරිද? කොහොමද නියුක්ලියික් අම්ලයක් හදන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. හරිද? හරියට ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල එකතු වෙලා කොහොමද ප්‍රෝටීනයක් හැදුනේ? මතකද අපි කතා කරා ප්‍රාථමික ව්‍යුහ, ද්විතීක ව්‍යුහ, තෘතීක ව්‍යුහ, චතුර්ථ ව්‍යුහ. ඒ වගේ අපි මෙතන කතා කරනවා කොහොමද නියුක්ලියෝටයිඩ් එකතු වෙලා නියුක්ලියික් ආම්ලයක් හදන්නේ කියලා. හරිද? මෙයාට තියෙනවා විශේෂිත ව්‍යුහයක්. මේක අපි ආකෘතියක් කියලා කතා කරනවා. විද්‍යාඥයෝ එකතු වෙලා හොයාගත්ත විශේෂ ආකෘතියක් තියෙන්නේ. එතනට යන්න අපි ටික මේක කතා කරමු. එහෙනම් අපි බලමු මාතෘකාව ලියා ගන්න අනු මාතෘකාව. එහෙනම් ළමයි අපි නියුක්ලියෝටයිඩයේ ව්‍යුහය දැන් කරලා ඉවරයි. අපි ඉස්සල්ලාම කතා කරේ නියුක්ලියෝටයිඩයේ ව්‍යුහයනේ. නියුක්ලියෝටයිඩ කියන එක තමයි මෙතන මාතෘකාව. ඒකේ යටතේ තමයි ඔයගොල්ලෝ ෆොස්ෆේට්, පෙන්ටෝස්, නයිට්‍රජනීය භස්ම කතා කරේ. මේක 1, මේක 2, මේක 2, මේක 3 විදියට. ඊළඟ අනු මාතෘකාව මොකද්ද? නියුක්ලියික් අම්ල සෑදීම අනු මාතෘකාව. නියුක්ලියික් අම්ල සෑදීම. ලියාගන්න. අනු මාතෘකාව ලියාගන්න. හරි. එහෙනම් ළමයි මෙහෙමයි. මේකෙදී අර අපි ඔයගලන්ට මම මේ හැමතිස්සෙම ඔයගොල්ලෝ දන්න දේවල් මතක් කරන්නේ මම කලින් උගන්වපු දේවල් හින්දා. ඒවා මතක් කරාම ඔයගලන්ට ලේසියි මේක ටැලි කරලා මතක තියාගන්න. දැන් අපි කතා කරා ඉස්සෙල්ලාම ඔයගලන්ට මතක ඇති ප්‍රෝටීන ගමු. ප්‍රෝටීන වල ඇමයිනෝ ආම්ල එකතු වෙලා හැදෙනවා ප්‍රාථමික ව්‍යුහය නේ. ප්‍රාථමික ව්‍යුහය තව දුරටත් පොඩ්ඩක් විකරණය වෙලා හැදෙනවා ද්විතීක ව්‍යුහය. තව චුට්ටක් නැමිලා ඇඹරිලා කරලා අර මේ බන්ධන ටිකක් හදාගෙන හදනවා තෘතීක ව්‍යුහය. තව චුට්ටක් තව දාම කීපයක් එකතු වෙලා හදනවා චාතුර්ථ ව්‍යුහය. නේද? ඔම ව්‍යුහ ටිකක් කතා කරා. දැන් ඕවා O level වල ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ. A level වල තමයි මම දන්න විදිහට ඉගෙන ගත්තේ. අමාරු නෑ. මෙතනත් එහෙමයි. මෙතන මොකද වෙන්නේ?
නියුක්ලියෝටයිඩ් අපි කතා කරා අර නියුක්ලියෝටයිඩ් අපි අර නිකන් අමාරුවෙන් රවුමක් විදියට සැලකමු. ඒවා එකතු වෙලා හැදෙන්නේ මොනවාද? පොලිනියුක්ලියෝටයිඩ් දාම. පොලිනියුක්ලියෝටයිඩ් දාම. හරිනේ. මොනවාගෙන්ද එකතු වෙන්නේ? බන්ධන වලින් බැඳෙනවා. ඔන්නෝම් බන්ධන වලින් බැඳිලා පොලිනියුක්ලියෝටයිඩ් දාම හැදෙනවා. ඊට පස්සේ ඔය පොලිනියුක්ලියෝටයිඩ් දාම තවත් අපි කියනවා විකරණය වෙලා නැත්තම් තව හැඩ ගැසීම් වෙලා නියුක්ලියික් අම්ලයක් හැදෙනවා. හරිද? DNA, RNA විදිහට නියුක්ලියික් අම්ලයක් හැදෙනවා. පොලිනියුක්ලියෝටයිඩ් දාම තව දුරටත් විකරණය වෙලා. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම හැදුන එක ඔන්න හැඹරිලා. ඔන්න හැඹරිලා. තේරුණාද? තව දුරටත් එයාගේ විකරණයක් වෙලා එයා හදනවා මොකද්ද? පොලිනියුක්ලියෝටයිඩ් දාම වලින් නියුක්ලියික් අම්ල. හරිද? අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ කොහොමද නියුක්ලියෝටයිඩ් අපි නියුක්ලියෝටයිඩ් හැදෙන විදිහ කරා. ඒකෙන් කොහොමද පොලිනියුක්ලියෝටයිඩයක් හැදෙන්නේ? පොලිනියුක්ලියෝටයිඩෙන් කොහොමද නියුක්ලියික් අම්ලයක් හැදෙන්නේ? ඉස්සල්ලාම අපි කතා කරනවා එහෙනම් මේ පළවෙනි කොටස. මොකද්ද? නියුක්ලියෝටයිඩෙන් පොලිනියුක්ලියෝටයිඩ් දාමයක් හැදෙන්නේ කොහොමද? මොකද්ද ඉගෙන ගන්නේ? නියුක්ලියෝටයිඩෙන් පොලිනියුක්ලියෝටයිඩ් දාමයක් හැදෙන්නේ කොහොමද? ඇත්තටම කිව්වොත් මේ නියුක්ලියෝටයිඩ් අතර මෙන්න මේ බන්ධන හදලා කොහොමද මයික් එක කොහෙද? ඕෆ් කරන්නද? හරි. පොලිනියුක්ලියෝටයිඩ් දාම නෑ නේද? හරි. මම ඔකේ ඔක්කොම කරන්නේ නැහැ. තව චූට්ටයි කරන්නේ. දාගෙන ඉන්න. හරි. මම අද මෙන්න මේ ටික විතරයි කරන්නේ ළමයි. මොනවද මේ ටික? නියුක්ලියෝටයිඩ් වලින් පොලිනියුක්ලියෝටයිඩ් දාම සෑදීම විතරයි කරන්නේ. හරිද? ඔන්න පළවෙනි කොටස විතරයි මම අද කරන්නේ. හොඳට අහගන්න. තව පොඩි වෙලාවක්. කොහොමද ඕක හැදෙන්නේ? මෙන්න මෙහෙම හැදෙන්නේ. හරි. නියුක්ලියෝටයිඩය ගත්තාම අපිට නියුක්ලියෝටයිඩය අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. ඔන්න කොහොමද? ඔන්න මම ඇඳා. ඔය තියෙන නියුක්ලියෝටයිඩයක් ඇඳලා නේද? මම ඒක නැවත සරල විදියට අඳිනවා. මේක නම් පේන්නේ නැති පාටක්. මේක නම් අපි කළු පාට ගමු. කළු පාට ලස්සනයි. හරි. ෆොස්ෆේට් කාණ්ඩය තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩයට සම්බන්ධ වෙනවා පෙන්ටෝස සීනි කාණ්ඩය නයිට්‍රජනීය භාෂ්මය. ඕමනේ තියෙන්නේ අපි හිතමුකෝ මේක ෆොස්ෆේට් කාණ්ඩය, මේක ඩිऑක්සිරයිබෝස් කාණ්ඩය. ඩිऑක්සිරයිබෝස් කාණ්ඩය. මෙයා ඇඩිනීන් කියලා අපි හිතමු. හරිද? ඇඩිනීන් කියලා හිතමු. අපි මේගොල්ලන්ට ඇඩිනීන් තයමින් ඒවා පොඩ්ඩක් වෙනස් කරලා මේක මෙන්න මෙහෙම හැඩයක් කියලා හිතමු. මෙයා කොහොමද පොලි නියුක්ලියෝටයිඩ් දාමය හදන්නේ? මෙන්න මෙහෙමයි. මෙයා තවත් මෙයා වගේ කෙනෙක් එක්ක මෙයා වගේම වෙන්න ඕනේ. හැබැයි ඩිऑක්සිරයිබෝස් එකක් වෙන්න ඕනේ. හරිද? ඩිऑක්සිරයිබෝස් එකක් වෙන්න ඕනේ. ඩිऑක්සිරයිබෝස් එකක් එක්ක ඩිऑක්සිරයිබෝස් එක තියෙනවා ෆොස්ෆේට් කාණ්ඩයක්. මෙයාට තියෙනවා අපි තමයි ඇඩිනින් නෙමෙයි. ඔයගොල්ලෝ කැමති? යුරැසිල් ඉතින් අපි ඩිऑක්සිරයිබෝස් එක යුරැසිල් ගන්නෙ නැහැ. තයිමින් කියලා හිතමු. මම මේක මේ වෙනස් විදියට නයිට්‍රජනීය භාෂ්මය අඳින්න හේතුවකට ඉඳ ඒ විදියටම ඇඳගන්න. තියෙන එකක් කියලා. කොහොමද බන්ධනය ඇති වෙන්නේ? ෆොස්ෆේට් වල හොඳට බලා ගන්න. ෆොස්ෆේට් වල හරිද? ෆොස්ෆේට් වල තියෙන OH කාණ්ඩයක්. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ඔක්සිජන් වටේදී තියෙන ඔක්සිජන් O- එකක් තියෙනවනේ උඩ.
O ඍණ එකක් තියෙනවා. හරිද? එතකොට ඔය O ඍණ එක හයිඩ්‍රජන් එක්ක එකතු වුණොත් OH. එතකොට ඔන්න ඔය OH කාණ්ඩය මෙයාගේ අයිනේ තියෙන OH කාණ්ඩය පෙන්ටෝස් සීනි වල 1 2 3 තුන්වෙනි කාබන්. හරිද? ෆොස්ෆේට් වල මොකද්ද? අපි කියන්නේ පෙන්ටෝස් සීනි වල තුන්වෙනි කාබන් එක්ක ඇති වෙනවා ළමයි බන්ධනයක්. හරිද? ඔන්න ඔය බන්ධනය. හරිද? ඔන්න ඔය බන්ධනය හින්දා මොකද වෙන්නේ? අපි මේකට කියනවා ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන. එහෙනම් අර ඇමයිනෝ පෙප්ටයිඩ් බන්ධන වගේ ග්ලූකෝස් අතර ග්ලයිකොසිටික බන්ධන වගේ ලිපිඩ වල එස්ටර් බන්ධන වගේ මෙයාගේ හැදෙන්නේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන. හරි. ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන වලින් තවදුරටත් පල්ලයට ඇදීගෙන යනවා. මොකද්ද? මෙයාගේ තුන්වෙනි කාබන් ඊළඟ ෆොස්ෆේට් එක. මේ උඩ තියෙන ෆොස්ෆේට් එක උඩ තියෙන එක්කෙනාගේ තුන්වෙනි කාබන් එක. තේරුණාද? අන්න ඔහම තුන්වෙනි කාබනුයි ෆොස්ෆේට් වල OH අතර බන්ධනය ඇති වෙනවා. එහෙම තමයි පොලිනියුක්ලියෝටයිඩ් දාමය හැදෙන්නේ. හරිනේ? එහෙනම් ළමයි ඔයගොල්ලන්ට පුළුවන් මම ඔයගොල්ලන්ට මේකේ නෝට් එක මෙන්න මෙහෙම දෙන්නම්. මේ කොටස ලියා ගන්න. සැදින් කියලා ඔයගොල්ලෝ අනුමාත්‍රිකාව ලියුවා මම හිතන්නේ. මාව අයින් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට පේනවා මට. ඒත් පේන්නේ නැහැ. මම අද කරන්නේ මෙන්න මෙතනට විතරයි. ඒකින්ද මේ මෙතනින් එහාට ලියන්න එපා. එහෙනම් නෝට් එක ලියා ගන්න. නියුක්ලියික් අම්ල සෑදීම නියුක්ලියික් අම්ල සෑදීම යටතේ ඔයගොල්ලෝ ලියා ගන්න මොකද්ද? එක ළමයි මේ යටට තරු දාලා ලියන්න ඕන. මම දැන් තරු ටික සඳහන් කරනවා. නැත්තම් තරු පෙනේ. එක නියුක්ලියෝටයිඩ් ෆොස්ෆේට් එක ඇති OH කාණ්ඩයක් වෙනත් නියුක්ලියෝටයිඩ් එක පෙන්ටෝස් සීනි වල තුන්වෙනි කාබන් පරමාණු වලට සම්බන්ධ OH කාණ්ඩ අතර සිදුවන සංගණන ප්‍රතික්‍රියාව. සංගණන කියන්නේ මොකද්ද? ජලය ඉවත් වීම. හරිද? ලියන්න එපා චුට්ටක් ඉන්න. තව පොඩි දෙයක් තියෙනවා. ජලය ඉවත් වීම මගින් සාධන ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන මේ ඉරිගහණය ඔයගොල්ලෝ වෙන පාටකින් ලියන්න. නියුක්ලියෝටයිඩ් අණු මිලියන ගණනක් සම්බන්ධයෙන් සෑදෙන පොලිනියුක්ලියෝටයිඩ් දහම වලින් නියුක්ලියික් අම්ල සාධන. හරි. එක වාක්‍යයක් දිග ලොකු වාක්‍යයක් ඕනේව ඔක්කොම වෙන පාටකින් ලියන්න. ඕනේව. මෙතනින් ඉවර කරන්න. මෙතනින් එහාට ලියන්න එපා. ඔන්න ඔය වාක්‍ය ලියලා තියාගන්න. ඔයගොල්ලෝ මෙන්න මේක ලියන්න ඕනේ මේකට කලින්. හරිද? කොහොමද නියුක්ලියික් අම්ල සෑදෙන්නේ? අර අපි ලිව්වා වගේ ඉස්සෙල්ලාම කොහොමද නියුක්ලියෝටයිඩ් තියෙනවා. නියුක්ලියෝටයිඩ් වලින් මොකක්ද හැදෙන්නේ? පොලිනියුක්ලියෝටයිඩ් හැදෙනවා නියුක්ලියික් අම්ල. ඕක ලස්සනට කොටුවක් හරි ගන්න. ඉස්සල්ලාම මෙතන මාතෘකාවට යන්න ලියන්න. ඊට පස්සේ මේ කතා කරේ කොහොමද? මෙන්න මේක මෙතන මේක තමයි ඒ කොටස. කියලා මේ ඒ කොටස කියන එක වෙන එක තමයි ඔයගොල්ලෝ මේ වාක්‍යයක් මගින් ලියලා තියෙන්නේ. හරිනේ? ඊට පස්සේ තරුවක් යටින් දාලා ඒ කොටස කියලා ඉතින් ඉරක් ගහලා එන්න මේ කිව්ව වාක්‍ය ලියන්න. මම හිතන්නේ තේරෙන්නේ නැති ලියා ගන්න ලිව්වට පස්සේ මම ඔයගොල්ලන් රූපය අඳින්න දෙන්නම්.
නියුක්ලික් අම්ල සාදරය. මෙන්න මෙතනට ලිව්වා නම් ඇති. මේව එපා. එන ඉක්මනින් ලියා ගන්න. හරි. ලියලා ඉවරද? ඔව් ලියලා ඉවරද? කොහොමද ළමයි? මට ලියලා ඉවර වුණ ගමන් ඉස්සෙල්ලාම එක්කෙනා ලියලා ඉවරයි කියන්නේ ඈ. හරි ටීචර්. හරි. එහෙනම් ඉක්මනින් රූප සටහනක් ඇඳගන්න. රූප සටහන. මෙතන. ඔකත් ඇඳගන්න. ඉතින් ඕගොල්ලන්ට ඊනං ගෙදරින් ඉන්න දැන් ගෙදර කම්මැලි වගේ නම් ඉන්න මෙතන මේක ඇඳගෙන මට කම්මැලි වගේ තව එකක් අඳින්න බලන්න ඕගොල්ලෝ අඳිනකම් මේක ඇඳගන්න ඈ. Again, pause for I still want it.
හරිද? එහෙනම් මේකේ මාතෘකාව ලියා ගන්න මේ මොකද්ද න්यूक्लियोटाइड එකයි පොලින්यूक्लियोटाइड දාමයක් සෑදීම. එකයි न्यूक्लियोटाइड එකයි පොලින්यूक्लियोटाइड තමයි ඔය. හරි. ළමයි මං හිතන්නේ ඔයගොල්ලෝ ඇඳ ඉවර ඇති. අද මං ඔතනින් එහාට කරන්නේ නැහැ. අපි ඊළඟ සතියේ කරනවා. අපි සාරාංශය කතා කරමු. මොකද්ද මේ අද අපි කරපු ටිකේ සාරාංශය? කාම්ලවල අපි ඉස්සෙල්ලාම මෙයාගේ ලක්ෂණ ටික කතා කරා. ලක්ෂණ ගණනාවක් කතා කරා. ඔයගොල්ලන්ට පුළුවන් පොඩි chart එකක් පාඩම් කරනවා කියලා ලියා ගන්න. මම අපි ඊළඟ වර්ග දෙකයි. ඊට පස්සේ අපි කතා කරා මෙයාගේ තැනුම් ඒකකය ගැන ළමයි. න්यूक्लियोटाइड මේකේ වර්ග තුනක් අපි කතා කරා. මොනවද කතා කරේ? එකක් තමයි කාණ්ඩයට අපි කතා කරා මේ ෆොස්ෆේට් කාණ්ඩයේ ඉඳ තමයි එයාට ආම්ලික ගුණයක් ඇති වෙලා තියෙන නියුක්ලියික් අම්ල වලට. අම්ල කියලා කියනවනේ නේද? නෑ වගේ නෙමෙයි නියුක්ලියික් ආම්ලිකයි. මේ ෆොස්ෆේට් වලින් තමයි ආම්ලික ලබා දෙන්නේ. ඊට පස්සේ ෆොස්ෆේට් ඊට කරනවා පෙන්ටෝස්. පෙන්ටෝස් සීනි වල වර්ග දෙකක් ඔයගොල්ලන් මතක ඇති කතා කරා මොකද? ඩිऑක්සි රයිබෝස්. අනිත් එක තමයි රයිබෝස්. ඩිऑක්සි රයිබෝස් ඔක්සිජන් එකක් අඩුයි. ඊට පස්සේ අපි කතා කරා නයිට්‍රජනීය භස්ම. නයිට්‍රජනීය භස්ම අපි කිව්වා වාතයක් තියෙනවා මොකද්ද? පියුරින්, පිරිමිඩින්. දැන් මේ ඔයගොල්ලෝ ගන්න එකක් තමයි මම මේ පාඩම් කරනකොට ඔයගොල්ලෝ මේක ගන්නවා. මට හිතෙනවා මෙහෙම කරන්න ලේසි. ඒක එක මම ගන්නවා. හරි. පියුරින් මොනවාද? ඇඩිනීන සහ ගුවනින. පිරිමිඩින් මොනවාද? තයමින, සැලසින, යුරැසින. මේක ඇත්තටම මේ තයමීන් තියෙන්නේ තයමීන් සහ සයිටෝසින් කියලා කියන්නේ ওই දෙක තමයි තියෙන්නේ DNA වල. හරිද? සයිටෝසින් සහ යුරැසින් තමයි තියෙන්නේ RNA වල. හරි. ඊට පස්සේ අපි කතා කරා කොහොමද නියුක්ලියික් අම්ලයක් හැදෙන්නේ කියලා. නියුක්ලියෝටයිඩ් වලින් නියුක්ලියික් අම්ලයක් සෑදීම අපි අත්‍යවශ්‍ය කතා කරා. නියුක්ලියෝටයිඩ් මෙන්න මේවා වලින් මොනවාද? පොලිනියුක්ලියෝටයිඩ් එකක් සෑදෙන්නේ. පොලිනියුක්ලියෝ නැතිවන බන්ධනය ෆොස්ෆොඩයිස්ටර් බන්ධනය හැදිලා දිගට හරියටම ගත්තොත් දාමයක්.
හොඳට පාඩම් කරගන්න. chart එක ඔයගොල්ලන්ම depend වෙනවා. chart එක ගන්න කොහොමද අහනවා ඉතින්. chart එක ගන්න chart එකක් ඕනේ හින්දා නෙමෙයි exam එකට chart ගහන්න කියලා ඉන්නේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට අහන්නේ ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් chart එකක් ගන්න. හරි. එහෙනම් අද අපි පාඩම් ඔක්කොම කීපයක් කියනවා ළමයි. හැමදාම වගේ